මුලින්දලා යමු මුලින්දම ප්‍රශ්න වලට පිළිතුරු ටික සපයවමු. අපි යමු පළවෙනි එක ඉඳන් අපි ඉක්මනට කතා කරගෙනමු. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි ගමු උත්තරේ ගන්නේ කුඩේ තමයි කුඩේ අඩු කොටස ආන්නේ පළවෙනි එකේ අපි දන්නවා මෙන්න මේ මැද කොටසේ තරක් මෙතන නිසා බෑ. දෙවෙනි එක කොහොමත් තුන්වෙනි එක කොහොමත් හරියන්නේ පිළිතුරු කොට අංක 2 යන උත්තරේ අංක 2 මම හිතන්නේ මේක ගැටලුවක් නෑ ආයි මොන නිරීක්ෂණයක් මේ කරන්නේ. දෙවෙනි එකේ පුතේ පිළිතුර වෙන්නේ මෙන්න මේ කලේ මෙන්න මෙතන කොටස තමයි පිළිතුර වෙන්නේ යන අංක 1 මේක යට කොටස දෙවෙනි එකේ යට කොටස තියෙන්නේ තුන්වෙනි එකේ උඩ කොටස තියෙන්නේ. ඒ නිසා ගැලපෙන්නේ නැහැ. right ඊළඟට පුතේ යමු තුන්වෙනි එකේ අහන වෙනස් රූපය තෝරා ඉලක්ක අඳින කියන්නේ අපිට. එතකොට වෙනස් රූපය වෙන්නේ පුතාලට පැහැදිලි ඇති මෙතන වෙනස්කම් ටික මම ඕනම් මේක ටිකක් මකලායින් තෝරන්න කියලා දෙන්නම්. මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේකේ අපි වෙනස්කම් ටික ටිකක් බලමු. මෙන්න මෙහෙම තමයි වෙනස්කම් ටික තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා පැටියෝ අන්තිම එකේ අපි ගත්තොත් මෙන්න මෙතන තියෙනවා පැටියෝ ඔයාලට මම මේ කොළ පාටේ පෙන්නට ඉඳ එළියට ගිහින් පිර ගාව තමයි ඇතුළේ ඉඳ තියෙන්නේ. එහෙම වෙන්න බෑ. එතන තියෙනවා තිතක්. එකයි තියෙනවා තිතක්. ඒ අනුව වෙනස් රූපය තමයි අංක 3. අනිත් ඒවා පොඩ්ඩක් කරපුවාම උත්තරේ ගන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. එක වගේ අඩිතල් තියෙන්නේ. ඊළඟ එක අපි කතා කරගෙන සිටි හතරවෙනි එක තමයි ගොඩක් දරුවන්ට කිව්වේ පැහැදිලි මදි වුණා කියලා අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් ආයෙ පොඩ්ඩක් මුලින් ඉඳලා කතා කරගෙන ආවොත් ඒකෙදි මෙන්න මෙහෙම අපි ආපහු මුලටම යමුකෝ. right. එතකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ. අපි දන්නවා රුධිරකෝණාශ්‍රයක් නැත්තම් අපි සාමාන්‍යයෙන් ගමුකෝ පේපර් එක ගමුකෝ. මම මේ පන්තියේ පේපර් එක ඔයාලට අරන් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ගත්තොත් මේ බලමුකෝ අපි. මේ බලන්න පැටියෝ දැන් මේ කඩදාසිය අපිට මෙන්න මේකේ කියලා A4 එක. මේක A4 එකක් නම් පුතේ මේ ආකාරයට නැවුවා. මේ A4 එක අපි නමනවා මෙන්න මේ විදිහට. අපිට A4 එකක් කියලා අතන තියෙන්නේ. මේක අපි නැවුවොත් මේ අතට. එක මත එක වැටෙනවා. එතකොට උත්තරේ තුන්වෙනි එකක් නිවැරදි. තුන්වෙනි එකක් නිවැරදි. බලමු හොඳ උත්තරේ මොකක්ද කියලා. තුන්වෙනි උත්තරේ නිවැරදි. තුන්වෙනි උත්තරේ තමයි මේ පෙන්නුවේ. ඊළඟට එහෙමත් නවන්න පුළුවන් මේ අතට නවන්නත් පුළුවන්. මේ අතටත් නවන්න පුළුවන්. එක මත එක වැටෙන පුතාලට පැහැදිලි යනවා. මේ රේඛාවයි ත්‍රිකෝණාශ්‍රයක තියෙන සාමිතික රේඛා සාමිතික අක්ෂ දෙකක්. ඒ අනුව අපිට දෙවෙනි උත්තරේ කියන එකේදී තවත් හොඳ එකක්. තුන්වෙනි උත්තරේ තුන එකයි. දෙවෙනි උත්තරේ අනිත් එකක් වෙනවා. ඒ කියන්නේ තියෙන ඔක්කොම ටික පෙන්නනවා. ඒකත් හරි නිවැරදි. බලමු අපි එතකොට 3යි 2යි මොකද තෝරගන්න ඕන කියලා. ඊළඟට බලන්න පළවෙනි උත්තරේදී බලන්න පැටියෝ මේ එකම මෙන්න බලන්න. මේ මුල්ල නැවුවම අපිට පේනවා මේ සමාන පළු දෙකක් එනවා පේනවා. ඒ උඩට වැඩක් නැහැ. මේ බලන්න. මේ පැත්ත දෙක සමාන වුණාට වැඩක් නැහැ පුතේ. මේක එක උඩේක වැටෙන්නේ නැත්නම්. එක උඩේක වැටෙන්නේ නැත්නම්. එක උඩේක වැටුණොත් තමයි පුතේ අපි කියන්නේ සාමිතික. එතකොට මේ මුල්ලෙන් යන රේඛා ත්‍රිකෝණාශ්‍රයකදී සමමිතික රේඛා නෙවෙයි. මේ සමමිතික රේඛා නෙවෙයි. එහෙනම් අපි ආයෙත් පොඩ්ඩක් ආවොත් එහෙම ස්ක්‍රීන් ෂෙයා කරකට අපි කතා කළොත් මේ බෝඩ් එකට ඇවිල්ලා මෙන්න පුතේ බලන්න. පුතාලට මම පැහැදිලි කරලා දුන්නේ. එතකොට තුන්වෙනි උත්තරේ එක රේඛාවක් තියෙනවා. එකයි තියෙන රේඛා. අර මේකේ තියෙනවා ත්‍රිකෝණාශ්‍රයේ තියෙන රේඛා දෙකම පැහැදිලි කරලා තියෙනවා. හරි right. මේකෙදි මෙන්න මේ දෙක වැරදි. හතරක් තිබුණට වැඩක් නැහැ. මම මේ දැන් පෙන්නන දෙක වැරදි. ඒව සම්මිතික රේඛා නෙවෙයි. සම්මිතික රේඛාවක් කියන්නේ පුතේ ඒකේ නැවුවම එක උඩ එක වැටෙන්න ඕන. හරි පැහැදිලිද? ඒ අනුව පළවෙනි එක ගන්නම බෑ. දෙකක් හරි. දෙවෙනි උත්තරෙත් හරි, තුන්වෙනි උත්තරෙත් හරි. නමුත් පැටියෝ අපි දන්නවා මේ දෙකම හරි වුණාට අපිට කවුරු හරි කිව්වොත් හොඳම උත්තරේ තෝරන්න කියලා අපිට සිද්ධ වෙන්නේ සියලු රේඛා කියන අංක දෙකට තමයි එන්න වෙන්නේ. හේතුව ඒකේ ත්‍රිකෝණාශ්‍රයක තියෙන්න පුළුවන් සියලු රේඛා ටික තියෙනවා. හැදෙන්නේ සියලු රේඛා ටික තියෙනවා. ඒ නිසා උත්තරේ ගන්න වෙන්නේ අංක වඩාත්ම හොඳ එක අංක 2. හැබැයි 2යි 3යි දෙකම වැරදක් නෑ. සම්මිතික රේඛාවක් තියෙනවා. නමුත් සම්මිතික රේඛා නිවැරදිව කොහොම අපිට ගන්න වෙනවා? ඔක්කොම ටික ඇඳපු වඩාත් හොඳම උත්තරේ අංක 2. හරි. හරි. මම හිතන පුතාලට පැහැදිලි ඇති. මම තා ටිකක් එහාට ගිහලා තවත් පස්සේ කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා. අපි ආවයට කියනවා පුතේ පොඩ්ඩක් ඔයාලා නිශ්ශබ්දව ඉන්න පුතාලට වීඩියෝ එක බලන්න පුළුවන්. මම ආයෙත් පොඩ්ඩක් ආපස්සට මේක යවලක් පෙන්නුවා. ඒ නිසා පුතාලට බලන්න පුළුවන් කලබල නැතුව ඉන්න. ගොඩක් අය සම්බන්ධ වෙන විදියක් නැහැ. මේ ගණිතු මොකද්ද ප්‍රශ්න දැන් තියෙන ගණිතුට? පොඩ්ඩක් ඉන්න මම මේක ඔන් කරලා දෙන්න. අහන්න. මොකක්ද අපිට ඊළඟට එන්න පුළුවන් දේ කියලා තමයි අපි තෝරන්න ඕන. right? හරි. අපි බලමු
ඔයා මයික් අරින්න එපා. කවුද මයික් එක ඔන් කරේ? අම්මලා මේක තේරුම් ගන්න ඕනේ නැත්නම් ඉතින් මීටින් එකෙන් දරුවෝ එළියට වැටුනොත් අම්මලාට තමයි ප්‍රශ්න. මම දැන් ඔන්න අද කරන්නේ ඒක තමයි. එකපාරයි කියන්නේ මීටින් එකෙන් එළියට යන්න වෙනවා. ඉන්න ඕන හරියට right? හරි. අපි යම් පැටියෝ. මෙන්න බලන්නකෝ මාත් එක්ක දාගන්න පුතාලා ටක් ගාලා. මාත් එක්ක අංක දාගමු. මෙන්න බලන්න. පළවෙනි එකේ තියෙනවා පැටියෝ. මේ බලන්න පළවෙනි එකේ තියෙනවා පැටි ත්‍රිකෝණේ. බලන්න ත්‍රිකෝණේ පැති 1යි 2යි 3යි. ත්‍රිකෝණේ පැති 3යි. ත්‍රිකෝණාංශ 1යි 2යි 3යි 4යි පැති 4යි. right? මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි පැති 5යි. එහෙනම් අපිට ඕනේ ඊළඟට පැති අනිවාර්යෙන් මේ රටාවත් එක්ක අපිට වෙන්නේ පුතේ ඊළඟට එන්නේ පැති 6ක් තියෙන කෙනෙක් තමයි එන්න ඕනේ යන විදියට. මෙයාගේ පැති ඔක්කොම තියෙන්නේ 4යි. මෙයාගේ පැති තියෙනවා කීයක්ද 5ක්. මෙයාගේ පැති තියෙනවා කීයක්ද 6ක්. right එහෙනම් පිළිතුරාන්ත තුන පැහැදිලි. පිළිතුරාන්ත තුන පැහැදිලි. සමචතුරස්‍ර වැඩිම රූපය තෝරන්න කියලා. ඒක නම් මහා සිම්පල් කතාවක් නේද? හරිම සිම්පල් කතාවක්. හරිම සිම්පල් කතාවක් අපිට තියෙන. ඒව නම් අපිට ප්‍රශ්න නෙවෙයි නේද? right බලමු අපි. මේකේ තියෙනවා 1 2 3 4 5 6 7. 7යි. පැත්තකින් දාගන්න 7යි. 1 2 3 4 5 5යි. මේවා ප්‍රශ්න නෙවෙයි නේද? 1 2 3 4 5 6 6යි. එහෙනම් පැහැදිලිද පැටියෝ? මොකද්ද වැඩියෙන්ම තියෙන්නේ? අංක 1 7යි. හැමතිස්සෙම පුතාලගේ මම මේ බෝඩ් එකේ ඇලියන කටුවර ටික චුට්ටක් බලා ගන්න. පුතාලට දැන් අද මම මේ try කරන්නේ පුතා ගොඩක් අය මේ ෆෝන් එකේ බලනකොට මම පේපර් එකම දානවට වඩා මෙහෙම දැම්මම මම දැන් මට මේකට කමෙන්ට් එකක් ඕන. මේක හොඳද නේද? පොඩි අවුලක් තියෙන පැටියෝ මාව පේන්නේ නැහැ. මාව චූටි කොටුවක පේන්නේ නැති. ඒක ටික් කරගන්න එපා. ඒක ටික් කරගන්න එපා. ඒක පැහැදිලි නෑ. අපි උත්සාහ කරනවා මේක සම්පූර්ණ අපිට මොකද ලොකු මේ තාක්ෂණික ගැටලු ගොඩක අපි ඉදියේ දැන් උත්සාහ කරනවා මේ විදිහට කළා බලමු ඉස්සරහට අපි අපේ රූපේ මේ විදිහට ඉස්සරහට හදලා ගමු. ඉතින් මම හිතුවා මේක ගොඩක් හොඳයි පැහැදිලි. නමුත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා අපිට මම කියන්නම් මට දැන් දෙන්න ඕන ක්‍රමය. right. අපි යමු ඊළඟ ප්‍රශ්න. වාහන නැවතුම් පොලක තියෙනවා පැටියෝ. ත්‍රිරෝද රථ ඊළඟට තියෙන කාර් නවත්තලා තියෙනවා. right. ඒ වාහනවල රෝදවල එකතුව 62යි. අහනවා ඒ වර්ග දෙක කොච්චරද කියලා. මෙන්න ගන්න ක්‍රමය. මාත් එක්ක ඔන්න ලස්සනට පැත්තකින් ලියා ගන්න ඉඩ තියෙන දැනගන්න. right. ඔන්න ත්‍රිරෝද රථයක තියෙනවා පුතේ රෝද 3යි. ඒ රෝද 3 ත්‍රිරෝද රථ ප්‍රමාණය ගුණ කරාම අපි දන්නේ නැහැ. right. ඊළඟට කාර් එකක තියෙනවා රෝද කීයක්ද 4යි. ඒ 4 ගුණ කරනවා තියෙන කාර් ප්‍රමාණය. එතකොට මෙතන එනවා උත්තරයක් අපිට 3 wheel වල තියෙන රෝද ගාන කීයද කියලා. මෙතන එනවා අපිට උත්තරයක් කාර් වල තියෙන රෝද ගාන කීයද කියලා. දෙකේ එකතුව කීයද කියනවාද අපිට මෙන්න දීලා තියෙනවා 62යි. 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 ඔන්න බලන්න කතාව. හරිද? ඔන්න බලන්න කතාව. හොඳට අහගෙන ඉන්නවනේ. හොත්තට එකපාරේ බලන්න අද හොඳට පේනවනේ. හොඳට අහන්න. right? මම කරපු වැඩේ පැහැදිලි පුතාලට ඔන්න ඔබ තමයි කතාව. ත්‍රිරෝද රථවල රෝද 3 ගුණ කළා ත්‍රිවිල් ගානේ. කාර් වල තියෙන රෝද 4 ගුණ කළා කාර් ගානේ. අපි දන්නේ නැතාම ඊළඟට මේ දෙක එකතු 62යි. right. අපි කරන්නේ මෙච්චරයි වැඩි. අපි කරන්නේ දැන් උත්තර ගන්න. උත්තර දාලා බලුවා. එච්චරයි. අපි එහෙනම් ගමු උත්තර ටික දැන්. අපි උත්තර එකින් එක අරගෙන දාලා බලමු. right. අපි උත්තර එකින් එක අරගෙන දාලා බලමු දැන්. පළවෙනි උත්තරේ තියෙන්නේ 5යි 12යි. දැන් අපි බලමු 5යි 12යි දාලා පිළිවෙලනේ ත්‍රිරෝද රථ කාර් පිළිවෙලින් අහන්න. එතකොට බලමු උත්තර දෙක දාලා කොහොමද වෙන්නේ කියලා. right. තුන්වන 5 කියන පැටියෝ කීයද? 15යි. හතරවන 12 48යි. දැන් අපි බලන්න ඕන ඔය උත්තරේ නිවැරදිද කියලා. ඔය උත්තර එකතුව 62ක් එනවද? 62ක් එනවද කියලා බලන්න. right. උත්තරේ 62ක් එන්නේ 63යි. ඒක වැරදි. එහෙනම් මේ පිළිතුර වැරදි. අපිට පුළුවන් ඊළඟට තව ඊළඟ දෙක දාන්න. මේ දැන් පුතාලට මේ ගාන හදනකොට පුළුවන් ටක් ගාලා එක නෙවෙයි නා. ඒක ඉවත් කරලා දාන්න. මම පහසුයි දැන් මේ උත්තරේ නෙවෙයි 60. මොකද මේ දෙකේ එකතු වෙන්නේ 15යි 48 දෙකේ එකතුව 63ක් එන්නේ. ඒක වැරදි. right. එහෙනම් අපි ඒක නෙවෙයි උත්තරේ. අපි යනවා එහෙනම් දෙවෙනි එක දාගන්න බලමු. දෙවෙනි එකට යමු. දෙවෙනි එකට right. right. දෙවෙනි එකේ තියෙන කීයද?
පිළිතුරු දෙක ගමු අපි. උත්තරේ තියෙනවා 10යි 8යි. 10යි 8යි දාගත්තා. දැන් බලන්න. 3 වරක් 10 කීයද බබා 30යි. ඊළඟට 4 වරක් 8 කිය 32යි. එහෙනම් පුතේ පිළිතුර පැහැදිලි. 30යි 32යි 62යි. එහෙනම් උත්තරේ බොහොම පැහැදිලි කීයද? දෙක වගේ අපි තාම ෂුවර් නැහැ. දෙක වගේ දෙක හරියන්නේ තුන වැරදෙන්නත් ඕන. අපි එකක් චෙක් කරලා බලමු. right? අපි නිකන් දැන් ඒක පිටින් දාගමු අපි. පුතේ මයික් එක ඔෆ් කරන්න. පිටින් දාගමු පැටි ඔෆ් right. මේකත් ඕන තීන්දිම අපි දැන් මොකද අපි කටු වැඩ කරගෙන යනකොට මක ඉන්නත් බෑ වෙලාවක් මදි වෙනවා අපි පිටින් දාගන්න. right හරි. මෙතන දාගත්ත 6. right. අපි බලමු. එහෙනම් ඒකේ උත්තරේ 3 වරක් 12 36යි. මම තුන්වෙනි උත්තරේ බලන්නේ තුන්වෙනි එක බලන්න. ඊළඟට 4 වරක් 24යි. පිළිතුර පැටියෝ කීයද එන්නේ 60යි. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් උත්තරේ දෙකම තමයි. පැහැදිලිනේ? මම ඕන පුතාලට ආයෙ පොඩ්ඩක් මේක පෙන්නන්නම් කොහොමද කවුරු හරි තේරුම් නැත්නම් පැටියෝ මම පුතාලට පෙන්නන්නම් කොහොමද මේක නැවත හැදෙන්නේ කියලා ඔන්න බලා ගන්න. ඔන්න බලන්න ත්‍රිවිල් එකක තියෙනවා රෝධ 3ක්. ඒ රෝධ ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඊළඟට කාර් එකක තියෙනවා රෝධ 4ක්. sorry. කාර් ප්‍රමාණය අපි දන්නේ නැහැ. හරියටම right. හරි. එතකොට මේ තියෙන ත්‍රිවිල් වල තියෙන රෝධ සංඛ්‍යාව හොයන්නේ ප්‍රමාණය ගුණ කරලා කාර් වල තියෙන රෝධ ගානත් හොයන්න පුළුවන් ඒ ප්‍රමාණය ගුණ කරලා ඒ දෙක එකතුව පැටියෝ 62ක් වෙන්න ඕන. එහෙම එන්නේ පිළිතුර අංක දෙකේ උත්තර දැම්මම තමයි එන්නේ. ඒක තමයි මම මේ පැහැදිලි කරලා දුන්නේ. හරිද? right. හොඳයි මම හිතන්නේ පැහැදිලි ඇති. අපි ඊළඟට දෙමු වෙලාව ගත වෙව නැත්නම්. ඊළඟට කොහොම ලේසි පැටියෝ අපිට කොහොම ලේසි කතාවක් කියන්නේ. right. වර්ෂා කාලයේ බැද්ද. මොකක්ද මේ බැද්ද කියන්නේ? බැද්ද කියන්නේ පුතේ කැලෑවට. right? කැලෑවට එක ලේසි. කැලෑවට සර්. ඔව් කැලෑවට. හරි පුතේ මයික් ඔන් කරන්න එපා. පාර දැන් ඔයා කරාම අනිත් පැයක් කරනවා. වැඩේ දැන් අද ලස්සන දිනනේ කට්ටිය. දැන් හරි. දැන් ගායනිදු මම දැන් ගායනිදුට ගෙදර යන්න දෙනවා පාර හොඳේ. ප්‍රිසින් ඔෆ් කරගන්න. ආයි මම කියන්නේ ආයි හොඳේ. මට ටක් කාලා වැටෙනවා. ඒ නිසා ඒක කරන්න එපා. හරි පැටියෝ අරුණි ජනේලෙන් අහස කියන්නේ කොහෙද? අම්බර කියන එක තමයි දරණි අම්මා ගමනක් ගියා. ඔන්න මගේ අතින් අම්මගේ මල් පෝච්චියක් බින්දුනා. මම දැන් ඉතින් මොකද කරන්නේ මම ෂේප් එකේ ඉතින් ඉන්න පාඩුවේ ඉන්නකොට ඔන්න අපේ අක්කා එනවා. මේ අම්මා එනවා ගෙදර. ආව ගමන් මොකද කරන්නේ ඔන්න අම්මා එනකොට මල් පෝච්චි කෑද බලන්නකෝ කවුද දන්නේ මේක බින්දේ කියලා කියනකොට මොන්න එනවා අක්කා පැනගෙන ඇවිල්ලා කියනවා මේ ඒක තමයි අම්මේ බලන්නකෝ මෙන්න මෙයා බින්දේ. ඔයා ඊට කලින් එහෙම තමයි කිසිම දරකිල්ලක් නැහැ. දැන් ඔන්න බලන්න අර අම්මා පොඩ්ඩක් මේක දැන් බැනින්න හදනකොට අක්කා මොකද කරන්නේ? තව දේවල් කිව්වා අම්මා කියනවා ඒක තමයි කියලා අම්මා තවත් වයින් වෙනවනේ දාර අපි කියන්නේ වයින් වෙනවා කියන්නේ. ඇවිලෙන ගින්නට පිටුරු දානවා කියන්නේ කරදරේ තව තවත් වැඩි කරනවා නේද? ගින්න වැඩි කරන පිටුරු දානවා තව ඇවිලෙනවා. එහෙනම් කරදරේ අවසන් කරන්න නෙවෙයි. අපි උදාහරණයක් කිව්වේ හොඳ. අපගේ හැමෝම එහෙම නෙවෙයි. හිත උනන්දුවෙන් ධෛර්යයෙන් කටයුතු කිරීමක් නෙවෙයි. යම් කරදරයක් සිදු වුණාම එය තව තවත් වැඩි කර ගැනීම උත්තරය අක තුන. පැහැදිලි නේ? ගින්න තවත් වැඩි වෙනවා පිටුරු දාන්න. right. අපි ඊළඟට යමු. බලන්න. ඊළඟට right. සර් 8 වෙනි ප්‍රශ්නයට උත්තරය මොකක්ද? 8 පුතේ නා අපි කතා කරන්නේ. දෙක. ඔව් දෙක. හරි. උතා මාක් කරගෙන සිත් කරගෙන ඉන්නවා right. හරි. අපි යමු. ඔන්න හොඳට බලා ගන්න මම කියා දෙන්නේ හොඳට අහගෙන පැටියෝ. Q ගේ වයසට වඩා P ගේ වයස වැඩි. පුතා දන්න මම මේව ලියන ක්‍රමය මොකක්ද කියලා නේද? අපි ලියා. ඔව්. මට මේක තමයි තේරුන්නේ නැත්තේ. අන්න ඒක හොඳට අහගෙන ඉන්න. මම ඒකම කරන්නේ මේක. හරි පැටියෝ. මයික් ඔෆ් කරන්න. Q ගේ වයසට වඩා P ගේ වයස වැඩි. ඔන්න හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. මේව කියෝ ඉඳලා වැඩක් නැහැ. අපි මම හැමදාම කියන පැටියෝ අපි මොකද්ද කරන්න ඕන? ගැටලුව අඳින්න ඕන. තේරෙන්නේ නැත්නම් ගත්ත කොලයක් තේරෙන විදිහට ඇඳ මේ වැඩි. මෙන්න කරනවා. Q ගේ වයසට වඩා P ගේ වයස වැඩි. දැන් අපේට උත්තරේ මොකක්ද? අනේ පැටියෝ මේ අඹර පුතේ. අංක 1 1 2 අංක 1 හරි දැන් Q ගේ වයසට වඩා P ගේ වයස වැඩි. එහෙනම් ඔන්න Q මම ලියනවා පහලින් P ලියනවා උඩින්. ටිකක් උඩින් ලියුවොත් කොහොමද අතරමැදට කට්ටි එන්න පුළුවන් නිසා.
මෙතන පොඩ්ඩක් ඊට වදින්න ඔය විදිහට ලියාගත්තා. Thank you, sir. හරි. සෙන්දු එපා පුතේ සෙන්දු පස්සේ අහන්න ප්‍රශ්න පැටිය හොඳද? සෙන්දු ඉතේතිය හරි. මම මේ කරන්න නැත්නම් මට වෙලාව දෙන්න. R ගේ වයසට වඩා P වයසින් අඩුයි. අන්න වැඩි. R ගේ වයසට වඩා P වයසින් අඩුයි. P අඩුයි R වැඩි. අහන්න පැටියෝ. අයික ඔක් කරන්න. R වැඩි. බොහොම ලේසි. උත්තරය ආවනේ. මම ආයි චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම් පොඩ්ඩක් පහලින් ලියලා. මෙන්න බලන්න Q ගේ වයසට වඩා P වැඩි. එහෙනම් Q ට වඩා P ගේ වයස වැඩි. Q පහලින් ලියනවා P උඩින් ලියනවා. R ගේ වයසට වඩා P වයසින් අඩුයි. එහෙනම් R උඩ ඉන්නේ P පල්ලෙහා ඉන්නේ. Q ට වඩා P වැඩි R ට වඩා P අඩුයි. ඔන්න කතාව ඔච්චරයි. අඩු කට්ටිය ඉන්නේ පල්ලෙහා. අඩු කට්ටිය පල්ලෙහා වැඩි කට්ටිය උඩ. රයිට්. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? වයසින් අඩුම තැනත්තා හරි පහසුයි Q. වයසින් අඩුම තැනත්තා Q. බොහොම ලේසි. ඊළඟ එක ඔබට අරග ටිකක් තවසරයක් කියන්න ඒක ටිකක් පැහැදිලිනේ. පැහැදිලි තව ටිකක් නේ. මේක දැන් 10 වෙනි පොසිෂන් එක නේද පැටියෝ? නෑ 11. 11 නේ රයිට් හරි. හරි මම කියලා සර් දෙන්නම්. 10 වෙනි ප්‍රශ්නයට උත්තරය මොකද්ද? මේ දරුවෝ කොහෙද හිටියේ අංක 3. හරි අනෙක් උත්තර පත්‍රය බලා ගන්නකො. ආයි හොඳේ. නැත්නම් වීඩියෝ එක බලන්න රයිට්. මේක අපි කරමු ආයි පාරක්. ඔන්න දැන් අපේ බබාලා එහෙම තමයි. හරි පැටි හරි. ඔන්න බලන්න අපේ අපි එහෙම තමයි. අපි දෙයක් හරියටම කරන්න ඕනේ. කමන්නේ නැහැ. ඒකට කමන්නේ නැහැ. උපාලා දාම 4 පන්ති දරුවෝ අපි ඒ නිසා ඉන්නේ. රයිට්. ඔන්න මම ආයි කියනවා බලා ගන්න. Q ගේ වයසට වඩා P ගේ වයස වැඩි. ඔන්න බලන්න. Q ට වඩා P ගේ වයස වැඩි නිසා පුතේ මම P උඩින් ලියාගත්තා. right ඊළඟට පුතේ R ගේ වයසට වඩා P වයසින් අඩුයි. R ට වඩා P වයසින් අඩුයි. right එහෙනම් අපි R උඩින් ලියුවා P පහලින් තියෙනවා. R P ට වඩා උඩින් R ලියුවා. right පැහැදිලි? එහෙනම් R ට වඩා P අඩුයි Q ට වඩා P වැඩි. මේ පළවෙනි වාක්‍ය මේ දෙවෙනි වාක්‍ය. මේ පළවෙනි වාක්‍යයේ තියෙන එක තමයි. එක මේ මම විදියක් අඳලා දෙවෙනි වාක්‍යය එක තමයි මම ඔය දෙක කියලා දාන්නේ. එච්චරයි. එතකොට පහළම ඉන්නේ කවුද? Q. එන වයසින් අඩුම Q. හරි. ඊළඟට එකේ සිට 10 හරි පැටියෝ. එකේ සිට 10 තෙක් කියනවා නම් පුතේ ඒකේ තේරුම මම පුතාට කලින් දවසක් නෝට් එක ලියා ගන්න දුන්නා 1යි 10යි දෙකමයි 1යි 10යි දෙකමයි තෙක් කිව්වා. හරිනේ රයිට්. එතකොට අපි ලියා ගන්න ඕන දැන් මේ ටික 1 2 3 4 5 6 7 8 9 10. ඔය 10 ලියාගෙන ඔය ටික එකතු කරා නම් පුතාලට උත්තරේ මම හිතන්නේ මම එකතු කරන්න යන්නේ 55 කියලා පිළිතුර පුතාට ලැබෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ. කිය වගේ දෙයක් කොහොම සරලයි. ප්‍රශ්නයක් වුණොත් මතුවෙන්නේ තෙක් කියන එක. මම දැන් ඕනනම් ආයෙත් පොඩ්ඩක් මතක් කරනවා නම් මම අදටත් ඕනනම් පැහැදිලි කරලා දෙන්නම්. එකේ එකක් 10ක් අතර මෙහෙමයි. ඔව් අහගෙන විදියෝ අතර ඊළඟට දක්වා තෙක්. ඔය වචන තුනදී එතකොට අපි ගන්න මේ පළවෙනි මේ විතර මෙහෙම කොටස් දෙක කියලා. හරි. මේ පළවෙනි ලක්කම මේ දෙවෙනි ලක්කම පොදු සංකේත ටිකක් නිකන් ෆොටෝ ටිකක් දැන් මේ රයිට්. අතර කිව්වොත් පුතේ පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකමයි තියෙන්නේ අන්තිම එකයි දෙකමයි තියෙන්නේ නැහැ. ආරම්භය අවසානය දෙකමයි තියෙන්නේ. දක්වා කිව්වොත් ආරම්භ එකයි තියෙන්නේ අවසාන එක නැහැ. තෙක් කිව්වොත් මුල එක අග එකයි දෙකමයි කියොච්චරයි. අතකොට කලින් දවසුත් කියලා දුන්න ඕන දැන් කාට හරි මේ වීඩියෝ එක ආයි බැලුවොත් ඔකත් අල්ලගන්න පුළුවන්. කොහොමද සිද්ධ වෙන්නේ? එච්චර මේ හිතෙන ගැටලුව අපි ඊළඟට යමු. ඔන්න කියනවා අපිට අද දවසේ දීලා තියෙන්නේ අපි පුංචි කාලේ අපිට ආච්චිලා සීයලා නේද? අපේ අම්මලා තාත්තලා කියලා දීපු ලස්සන කවි පන්තියක්. ලස්සන කවියක් තියෙනවා අපිට පුංචි කාලේ. මම ඒකට හරිය ආසයි. ඒක තමයි. ඒ ලස්සන මම සර් මගත් හරි ගියා. රයිට් හරි. සර් 12 වෙනි ප්‍රශ්නෙට උත්තරය මොකද්ද? සර් මගේ ප්‍රශ්න පත්‍රය 90යි. හරි. දැන් හරි පැටියෝ. දැන් ඔය කතා ගොඩයි පැටියෝ. දැන් ඉස්සෙල්ලා අපි උඩින් මෙහෙම කියනකොට පුතාලට මතක් කරන මේක අපි කියවනකොට අපිට මතක් කරන සිද්ධිය දැන් අපි උත්තර වලට යමු. C අම්බලමේ පිනා. හරි. අම්බලමේ පිනා වලක් අදා ගෙනා ඒකට මට හිනා
ඒක විදපු ගොඩක්. එතකොට පොඩි පැටලවිල්ලක් තියෙන බව පේන. බලමු දෙවෙනි එක. අම්බලමේ පිනා ඒකට මට hina හරියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟට යමු තුන්වෙනි එකට යමු. තුන්වෙනි එකට මට ටිකක් ඈතින් තියෙන්නේ. හරිද? රයිට්. අම්බලමේ පිනා ඊළඟට වලං හදාගෙන ඒක විදපු ගුණ ඒකට මට hina. රයිට්. එහෙනම් උත්තරේ වඩා හොඳයි. කියන එකද අංක 3 ඉතාම සුදුසුයි. රයිට්. අපි යමු පැටියෝ ඊළඟට. හරි. කතා එපා. හරි. මෙම රූපය අඳුරු කරන ලද කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද? හරිම ලේසි වැඩක් තියෙන පැටියෝ. මෙන්න මෙහෙම වැඩක් කරගන්න. දැන් මේවා ආවොත් අපිට තේරෙන විදිහට හදා ගන්න. දැන් මේ බලන්න. මෙන්න මේ මම අඳින එක මෙතනට දා ගන්න. right. ඊළඟ මේ පැත්තේ තියෙන එකත් මෙතනට දා ගන්න. එතකොට පුතාලට පේනවා. ඒ දෙක එතනට ආවොත් මම නිකන් පාට දෙකක් දාන්නම් පුතාලට පේන්න. ඒ දෙක එතනට ආවොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මම නිකන් පාට දෙකක් දාන්නම් පැටියෝ මේ බලන්න. right පාට දෙකක් දාන්නම්. ඔන්න ඔය දෙක දිහට රතු පාටට දැම්මම අර දෙක. right. අර දෙක තමයි රතු පාට දාලා තියෙන්නේ. එතකොට පුතාලට පැහැදිලි වෙනවා හරියටම මේකේ මොකද්ද වෙන්නේ? හරියටම හරි. දැන් පුතාලට පැහැදිලි වෙනවා. එහෙම කරාම මේක ස්ථිරවම භාගයක්ම මේක සම්පූර්ණ වෙනවා. භාගයක් සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි. භාගයක් සම්පූර්ණ වෙලා තියෙන්නේ. මම හිතන පුතාලට පැහැදිලි ඇති. මෙන්න මේ කොටස සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ අනුව දෙකෙන් එකයි නැත්නම් භාගයයි. ඒකට උත්තරේ දෙකෙන් එකයි. හරිනේ. බොහොම පැහැදිලි අර කොටස් ටික දැක්කා. හරි. එහෙනම් උත්තරේ දෙකෙන් එක. හරි. වෙනම වෙන්න බෑ. ඕනනම් 8න් 4 කියන්න පුළුවන්. ඒක උත්තරයක් නෑ. 8 කෑලි 8කින් 4යි එකක් ප්‍රශ්නයක් නෑ. දෙකෙන් එක තැනට ගන්න විදිහ තමයි කියලා දෙන්නේ. රයිට්. මේක වීඩියෝ එක ආයි බලන්න නැත්නම් බෑ මේ වැඩේ කරන්න. මම උත්තරේ ඔක්කොම කරලා පෙන්නන්නේ පැටියෝ. අපහැදිලි වෙන්න බෑ. අහක බලන් ඉඳලා එහෙම කරන්න එපා. හොඳට අහන්න. රයිට්. බලමු තේරුමක් තියෙන වාක්‍යය. වහලේ පූසා මත සිටි අම්මෝ. වහලේ පූසට උඩ හිටියොත් වහල ඉවරයි. මේ පූසා ඉවරයි නේද? හා. ඒක හරියන්නේ. ගසක කඳ මත පූසා සිටි ගසක කඳ මත පූසා සිටියේ වහලේ දෙසට මුහුණලා. බලමු අපි ළඟ. පූසා මත ගසක කඳ සිටියේ පූසා ඉවරයි. ඒක දුන්න පූසා ඉවරයි. එහෙනම් උත්තරය අංක 2. ගසක කඳක උඩ පූසා ඉන්න බලාගෙන ආරියට වහල පැත්තට මුහුණ දාන්න. උත්තරය අංක 2. හරි. බොහොම ලේසි. මෙන්න ඊළඟ එක බලන්න පැටියෝ පහක් දැක්වෙන කඩදාසි කොටස් කඩේරි වලින් කැපුව විට නොලැබෙන හැඩය. ඒ කියන්නේ මේකෙත් නැති හැඩය. අපි බලමු පැටියෝ මේ එකක් දිහා බලමු. මෙන්න බලන්නකො. පළවෙනි එකේ හැඩය මම අරගෙන ආවොත් මෙතනට උදාහරණ පේන හැඩය තියෙනවා මෙතන. ඒ හැඩය තියෙනවා නේ. මේ තියෙන්නේ හැඩය තමයි. එහෙනම් උත්තරේ එක නෙවෙයි එක ලැබෙන හැඩයක්. නොලැබෙන එකක් නෙවෙයි ලැබෙන හැඩයක්. අර මේ විදිහට වැඩ කරන්න. නැත්තම් මේක දැන් මේකෙන් වෙන්නේ තව දරුවන්ට අසාධාරණයක්. හොඳට වැඩ කරන දරුවන්ට අසාධාරණයක්. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් අහන්න විදියක් නැහැ. මේ කීප දෙනෙක් මේ ඇවිල්ලා ටීවී එක ගේ මැද්ද තියාගෙන මේක පැත්තකින් තියාගෙන පන්තියට එනවනම් පන්තියට ඇවිදින්න එන්න ඕන. නැත්තම් එන්න එපා. රයිට් පුතේ. අපි තුන්වෙනි එක ගමු. තුන්වෙනි එක ගත්තම තුන්වෙනි එක පුතේ අරගෙන යන්න. තුන්වෙනි හැඩතලේ මම ගෙනිහිල්ලා තියාගන්න පැත්තකින්. එහෙම හැඩතලයක් එන්නේ නැහැ. මම නිකන් වටපිටාවේ තියලා බලුවොත් තුන්වෙනි හැඩතලේ නැහැ පැටියෝ. එහෙනම් උත්තරේ තුන්වෙනි එක තමයි. අපිට පළවෙනි එකත් හමු වුණා. අපිට දෙවෙනි එකත් හමු වුණා පුතේ. මෙන්න පළවෙනි හැඩතලේ මේ හමු වෙලා තියෙනවා. දෙවෙනි හැඩතලේ මේ හමු වෙලා තියෙනවා. එහෙනම් තුන්වෙනි හැඩතලයක් මේකේ නැහැ. ඇත්තටම මේ තියෙන එක නෙවෙයි තුනේ තියෙන්නේ වැරදි. ඒ අනුව උත්තරේ 3. කියන්නේ නොලැබෙන හැඩය. ලැබෙන්නේ නැති හැඩය අංක 3. හරි. අපි ඊළඟට යමු. මොනවද ප්‍රශ්නයක්? මේ දෙක එකමත් එක තිබ්බම ලැබෙන රූපයක් වෙන්න අහන්නේ. අපි චුට්ටක් පළවෙනි රූපේ පොඩ්ඩක් මම වෙන් කරලා ගන්නම්. මම පළවෙනි රූපේ පොඩ්ඩක් පහළට ගවන්නම්. මම පුතා මොකද නැත්තම් මේ කෝඩ් එක තිබ්බම. මම ගත්ත මේ සෝරි මේ දෙවෙනි රූපේ මේ දෙවෙනි තියෙන රූපේ ගත්තා. ඊළඟ මම අර මුලින් තියෙන වලලු දෙකක් ගන්නවා. මට වලල්ල තමයි ගන්න වෙන්නේ. එක වලල්ලක් ගත්තා මම අර කුලින් තිබ්බා. මම අනිත් වලල්ලත් අරගෙන ඒ කුලින් තියෙනවා. හරි එහෙනම් පුතේ දැන් මොකද වෙන්න ඕන? දැන් පුතාලට පැහැදිලි කරපු වැඩේ මම මේ වලලු දෙක ගිහිල්ලා මේක උඩින් තිබ්බා මේන හැඩතලේ මම මෙතන පෙන්නලා තියෙනවා. දැන් පුතාලට හරි පැහැදිලි උත්තරේ ගන්න පුළුවන්. අපි ගත්තකොට වලලු 3 මේ පළවෙනි එක ගත්තොත් වලලු කියලා 1 2 3 4 වෙන්න බෑ. දෙවෙනි එකේ වලල්ලක් මදි.
ඒකත් වෙන්න බෑ. එහෙනම් උත්තරය අංක 3 කිසි ප්‍රශ්නයක් නෑ අංක 3. හරිනේ? right. මම හිතන්නේ පුතාලට පැහැදිලි ඇති. ඉතින් අපි ඕක මේ අපිට වලලු ගේන්න බෑ. අපි ඕක හිතෙන් හදා ගන්නත් පැටියෝ. හිතෙන් ටක් ටක් ගාලා හදාගෙන ඉන්න ඕන නම් හරි. එහෙනම් ඔන්න මේ මම හිතන පුතාලට පැහැදිලි ඇති කියලා. නැවත පොඩ්ඩක් ආපස්සට බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලනකොට right. ඊළඟට පැටියෝ 18 මම හිතන මට මග ඇරුන්නේ නැහැ ප්‍රශ්න 18 වෙනි එක ගත්තොත් හිස් කොටුවට ගැලපෙන පිළිතුරු තෝරන්න තියෙන අපිට එකින් එක දැන් පුතාලා හිතින් තමයි පුතාලා මේ කඩදාසි පොලේ කපලා ගෙනියන්න බෑ නේද හිතින් තමයි ගෙනියන්නේ නේද එතකොට මයික් එක ගෙනිහිලා පෙන්නන්න හිතන්නේ කොහොමද කියලා මයික් එක ගෙනිහිලා පෙන්නන්න කොහොමද හිතන්නේ කියලා පළවෙනි සෙට් එක ගෙනිච්චොත් එහෙම මම පළවෙනි සෙට් එක මෙතනින් තිබ්බොත් පුතේ පුතාලට හරි වගේ නේද නිකන් සෙට් එක ගානට සෙට් වුණා එක නම් රයිට් කමක් නෑ අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු අපි දෙවෙනි එකත් ගෙනින් බලමු හරියනවද කියලා දෙවෙනි එකත් ගෙනිච්චමම අපි කියලා බලමු දෙවෙනි එකත් රයිට් දෙවෙනි එක හරි ගියේ නැහැ නේද වැඩේ අවුල් එතකොට දෙවෙනි එක වැරදි අපි ඒකත් මෙතන තියමු දෙවෙනි එක හරියන්නේ නැහැ අපි තුන්වෙනි එක ගෙනිච්චොත් පුතේ තුන්වෙනි එක ඔන්න ආවා තුන්වෙනි එක ආවා රයිට් ඒක හරියන්නේ නැහැ ඒකත් වැරදි එහෙනම් ඒකත් හරියන්නේ නැහැ එහෙනම් පුතාලට පැහැදිලි උත්තරය අංක 1 තමයි එක නැවතම තිබ්බම එක ලස්සන රටාවලදී පුතාලා මේක ඕන අඳින්නත් පුළුවන් පුතාලට මේක එමිට අඳින්න පුළුවන් මේ කොටස් ටික මේකේ ඇඳලා මේ තියෙනවා ඇඳලා බලන්න වඩාත් ඉච්චර වෙලාවක් ගත වෙන්නේ නැහැ කරන්න ඕන පළවෙනි උත්තරේ තෝරගත්තට පස්සේ අනිත් උත්තරවල වැරදි ටික සොයන්න තුන්වෙනි උත්තරේ නම් කෙලින්මයි කරන්න පුළුවන් දෙවෙනි උත්තරේ පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ ඒ උත්තරේ අංක 1 කියලා පුතාලට ගන්න පුළුවන් ලස්සනට රයිට් මම එහෙම තමයි කරේ very good very good very good හරි පැටියෝ මෙන්න ඊළඟට හරි right ඊළඟට පැටියෝ මෙන්න බලන්න අපේ ඊළඟ එක පුතාලට මම හිතන්නේ මේක බොහොම පැහැදිලි බොහොම පහසු පිළිතුරක් තියෙන මේකේ මොකද්ද වෙන්නේ 5 ඒවා 2ක් 10යි නේද මේක දෙකෙන් ගුණ වෙලා 8 ඒවා 2ක් 16යි එකක් දෙකෙන් ගුණ වෙලා බව පේනවා එහෙනම් අර තියෙන උත්තරත් එක්ක අපිට මේක හදා ගන්න පුළුවන් 3 ඒවා 2ක් කියන එකට හදා ගන්න පුළුවන් 3 ඒවා 2ක් 6යි එහෙම තමයි ගන්න පුතාලා අවශ්‍ය දේ සටහන් කර ගන්න පැටියෝ එහෙනම් පිළිතුරේ එන්නේ අංක 3 පිළිතුර විදිහට එනවා හරි අවශ්‍ය දේ සටහන් කරගන්න මම හිතන්නේ පුතාලා මම එහෙම නෙමෙයි කරේ සර් මම එහෙම නෙමෙයි කරේ එහෙනම් මොකද පුතා කරපු දේ කියන්නේ මට 5යි 3යි 8යි එකතු කරා 8යි 6යි 16යි හරි පැටියෝ ඒ දෙකම එකයි පුතාලා කොහොම කරත් ඒ මාත් කරේ හරි very good හොඳයි පුතා අපිට ඒක එහෙමයි කරේ හරි පුතාලට විවිධ විදිහට ඕන කෙනෙක්ට විවිධ විදිහට හිතන්න පුළුවන් පුතා අපිට ගැටලුවක් නැහැ කොහොම කරත් අවසානයේ මේ කතාව තමයි තියෙන්නේ හරි අපි ඊළඟට ගියාම පුතේ වෙලාව ගත වෙනින්ද මහා විපත්ති සිදු වෙන්නේ ගස්වැල් වියලි යන්නේ මහා විනාශයක් වෙනවා ගස්වැල් වේලිලා යනවා වැසිතියමා ඉපිලෙන්නේ කියන්නේ පුතේ මතු වෙනවා ඉපිලෙනවා කියන්නේ මතු වෙනවා මොකද ගස්වැල් වේලිලා දැන් බිමට වැටිලා තියෙන්නේ ඉතින් වහිනකොට මොකද වෙන්නේ වැහි වතුර වැටුනම ගස්වැල් නවත පණ ගහලා පොළවේ කෙලින් වෙලා එනවා ඒක තමයි ඉපිලෙනවා කියන්නේ ඒක වැසිතියමා ඉපිලෙන්නේ නැතිනම් නැත නැගිටින්නේ එහෙම නැත්තම් නැගිටින්නේ නැහැ ඒ කියන්නේ ගස්වැල් ඔක්කොම වේලිලා නේද ඒ උඩවා ගොල්ලෝ පණ ගහලා එන්නේ වැස්සොත් විතරයි නැත්තම් නෑ මේ සාධාරණ විපත ගස්වැල් බිඳ වැටීම මහ වැස්සක් වැටීම ගස්වැල් වියලී යාම එහෙනම් බොහොම පැහැදිලි කවියක් එක්ක ගස්වැල් වියලී යාම තමයි උත්තරේ එන්නේ ගස්වැල් වියලිලා පායන කාලයක් ගැන තමයි මේ කතා කරන්නේ වැස්ස නැති වුණොත් ආයෙ නැගිටින්නේ නැහැ කියලා කියන්නේ හරි බොහොම ලේසි කතාවක් තියෙන්නේ අපිට කියනවා ඒ වාදනය පුරවන් බී වාදන කී වාරයක් දාන්නයි ඒ වාදනය කියන්නේ මේකනේ පැටියෝ ඒ වාදනය කියන්නේ ලීටර් 2යි ඒ කියන්නේ මිලිලීටර් වලින් කීයද අපි කියන්නේ 2000 20 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 1ද 20 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3නේ පුතේ ගස්වැල් බිඳ වැටීම නෙවෙයි ගස්වැල් වැටිලා තියෙන්නේ ඇයි වියලිච්ච නිසා බිඳ වැටලා නැහැ ගස්වැල් වේලිලා ඇකිලිලා හරි ආගිරි පැටියෝ හොඳට අහගෙන අවධානය නැතිකම තියෙන මම ටිකක් අර සරින් කතා කරලා නැත්තම් මේක පාලනයක් නැහැ පැටියෝ. ඉතින් ඔයගොල්ලෝ අවධානය ගිලිහුණොත් පුතේ අපි මේ ගන්න උත්සාහයෙන් වැඩක් නැහැ නේද? අපිට දුක් වෙනුනේ ලැබෙනවා පුතේ මේ කාලේ වෙනකොට තමයි මේ ගන්නේ ලකුණු දෙකක් අඩේ තුනක් අඩේ දැන් බලන්න දරුවෝ කියන කතා නේද? අම්මලා ගොඩක් මට දුරකථන අමුතුන් 500කට වඩා ඉන්නේ. 500කට වඩා ඉන්නේ. ඉතින් සියලු වැඩි උත්තර දුන්නා. අහගෙන
හැබැයි මතක තියාගන්න පැටියෝ ඔයගොල්ලෝ එහෙම දුක් වෙන තියන්නේ අපි පුරුම දෙයක් කරනවා. සමහර අය විභාගේ ලකුණු අඩුයි. 150යි 51 හැබැයි අම්මලා හරි සතුටුයි. මට කතා කරා ඊයේ 130යි ලකුණු. 130යි මට අම්මා කෙනෙක්ව සර් ලකුණු 100ක්වත් ගන්න බැරුව එක්ක ඔය ඉතියේ ඇත්තටම සර් පිළිසිත වෙන අපේ 130ක් ගත්තකට ඒත් ලොකු දෙයක්. ඉතින් අපේ හැකියාව විවිධයි පැටියෝ. ඉතින් අපි කරන්නේ අපේ ගන්න පුළුවන් උපරිම දේ අම්මට තාත්තට කරලා දෙන්න නේද? එහෙම කරන්න right. හොඳයි. පළවෙනි එක පුතේ පළවෙනි වාදනේ ඒ වාදනේ 2000ක් දාන්න පුළුවන්. B වාදනේ තියෙන්නේ පුතේ 500යි. මේක තියෙන්නේ 500යි. අපේ අහන්නේ මේ 500ව කීයක් ඕනද? අපි දන්නවා 500ව දෙකක් කීයද 1000යි. 500ව දෙකක් 1000යි. අපි දන්නවා 1000යි. එහෙනම් මේ වගේ දෙකක් නේද? ඒ කියන්නේ 1000 500ව මේ ඉන්නේ එකයි. ආගින එතකොට දෙකක් 1000 නම් 2000 වෙන්නේ වගේව තවත් ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔක්කොම හතරක්. ඒ කියන්නේ 500 අපි 4ෙන් ගුණ කළොත් අපිට එනවා කීයක්ද? 2000ක් එනවා. 2000ක් එනවා. එහෙනම් පිළිතුර හරි. පුතාලට මයික් එක ඔන් කරලා අවශ්‍ය ප්‍රශ්නයක් විතරක් ආතයි අහලා මයික් එක වහන්න ඕනේ. ගෙදර සද්ද ඇහෙන්න බෑ. ප්‍රශ්නයක් අහනකොට මට දැනෙන්නේ ප්‍රශ්නේ මේකයි කියලා. දිගින් දිගට මෙහෙම කරදර වෙනවා නම් අපි කරන්නේ එහා මීට් එකේ ඉඳලා දාන්න. ඒක කියනවා. සර් 21ට ප්‍රශ්න සර් ආයි 21 කියලා දෙන්නකෝ. හරි කියලා දෙන්න. හරියට බලාගන්න පුතේ 21 කියන්නේ මෙච්චර කොහොම ලේසි කතාවක් තියෙන්නේ 21. බොහොම පහසු කතාවක් අපි 21 කතා කරමු. හරි. 21 කතාව එහෙමයි බලාගන්න. right. මම ඉරත් පටල පටන් ගන්නවා right. විශේෂයෙන් කියන පැටිය වෙන මෙච්චරයි. මොකද කියන්නේ මේ A භාජනය මෙතන තියෙනවා B භාජනය මෙතන තියෙනවා අපිට කියන්නේ A භාජනයේ පිරෙන්න B භාජනයේ කීයක් දාන්න ඕනද? B භාජනයේ කීයක් දාන්න ඕනද A භාජනයේ පිරෙන්න? හරි? right. එතකොට අපි දන්නවා B භාජනයේ A භාජනයේ කතාව මෙච්චර පුතේ ලීටර් 2යි කියන්නේ මිලිලීටර් 2000. හරි ලේසි කතාවක් මිලිලීටර් 2000. හරි. එතකොට මෙතන B භාජනයේ තියෙන 500යි නේ. එතකොට 500ව කීයක්ද? 500ව එකක් 500යි. 500ව දෙකක් ගත්තොත් 1000. 500ව තුනක් ගත්තොත් 1500යි. 500ව හතරක් ගත්තොත් අපිට එනවා 2000. 500ව හතරයි ඉච්චරයි. එහෙනම් උත්තරේ 1 2 3 4 හතරක් ගත්තොත් 1000. හරි. පැහැදිලිද? හරි. උත්තරේ නම් 4යි. මේ වාදනේ 4 පාරක් ගන්න. හරිද? අපි ඊළඟට යමු. Thank you sir. හරි. right. ඔන්න පැටි hoy මේක නම් හරි ලේසි. මේක හරි ලේසි. අපිට මේ වගේ අපිට මෙතන වෙනස්. මෙතන තියෙන්නේ අද දීලා තියෙන දිගෑරනේ කපල දිගෑරපු එක. ඒ කියන්නේ නවල කැපුවට පස්සේ දිගෑරපු එක. අපෙන් අහන නැව්වම නවල කපන්න ඕන කොහොමද කියලා. මෙච්චර කරන් තියෙන හරි ලේසි. අපි කරන්නේ කෙලින් වැඳ ගන්න පැටියෝ මොකද්ද? මෙන්න මෙහෙම ඉරිදි දෙක. ඔච්චරයි. ඉරිදි දෙකක් ගන්න. හතරට නවන්න. සරලව කියනවා හතරට නවන්න. එතකොට ඔය හැඩය බලන්න දැන් මෙන්න මේ හැඩේ තියෙන්නේ කොතනද? ඔය මුල්ලේ තියෙන හැඩය. ඔය තියෙන්නේ මෙන්න මේ හැඩේ තියෙන්නේ කොතනද කියලා බලන්න. මේ හැඩේ තියෙන්නේ කොතනද? එහෙනම් උත්තරේ sorry පළවෙනි එකේ නෙවෙයි දෙවෙනි එකේ නෙවෙයි එහෙනම් උත්තරය අක්ක තුන්වෙනි එක. right හංගින් දැන් මම ඇහෙනවා දැන් ඇහෙනවනේ. සර් ඇහෙනවා. right හරි. අපි ඊළඟට පුංචි තාක්ෂණික ගැටලුවක් වුණා අපේ පන්තියක් තියෙනවා තව එකක් මේ එක්කම යනවා. මේ පන්තියේ පුංචි ගැටලුවක් වෙලා තිබුණේ ඒ නිසා මම ඒකට පොඩි විසඳුමක් දෙන්න ගියා. හරි විනාඩියක් කිමු හරිනේ. හරි පැටිය හරි. හරි. හොඳයි එහෙනම් හරි. බොහොම ලේසි. අපි යන් ඊළඟ එකට ඔන්න අහන්නේ. ළමේ රූපයේ අයිකවන නිශ්ශබ්දයට කවුද අපේ මයික් එකක් කොටලා තියෙනවා. ළමේ රූපයේ පෙනෙන ආකාරයේ පංචාස්ත්‍ර කියන පැටියෝ පැති පහක්. ඒ වචනේ වැඩක් නැහැ. වචනේ අවශ්‍ය නැහැ. වචනේ අවශ්‍ය නැහැ. පැති පහක් තියෙනවා. අපි බලමු එහෙනම් පැති පහක් තියෙන මේක කොහොමද අපිට බලන්න පුළුවන් කියලා අපි බලමු මේකේ මොකද්ද පේන්නේ මොකද්ද කියන කතාව අපි ළඟට කියලා නේ. එයා මොකද්ද කියන්නේ කියන එක බලමුකෝ. right. අපි එහෙනම් මේක ටිකක් මෙතනට අරගෙන අපි ඔන්න ලොකු කරලා අපි බලන්න හදන්නේ. right. අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද කියන්නේ?
අපිට කියනවා මෙන්න මෙහෙම. හරි. කවුද මේ මයික් එක ඔන් කරලා තියෙන්නේ? හරි. ආනකටිය. මේක වටේට මේ මල් පාත්ති වටේට මේ මෙයා හදන වැටක් මම පුතාලට ගේ සතියෙත් මේ වගේ එකක් කියලා දීලා ඇත්තේ. හරි මේ වගේ එකක් මම පුතාලට ගේ සතියෙත් කතා කරලා තියෙනවා. අපිට කියන මෙන්න මෙහෙම කතාවක් ඕනම දිශාවකින් බැලුවාම කණු 11ක්. අපි ගේ සතියෙත් ත්‍රිකෝණ පැත්තේ බැලුවා ත්‍රිකෝණයි දැක්කේ. හැම පැත්තෙම කණු 11 පේනවලු. කණු 11 පේනවා. මම පුතාලට කෙටි ක්‍රමයක් කියලා දුන්නා. මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? හැම පැත්තෙම පේන කණු ටික එකතු කරන්න. මේ පැති කියන 1 2 3 4 5. පැති 5යි. එන 11 5. වටෙන්ම පේනවා කණු 11 5 කීයක්ද පුතේ? 55. 55 පේනවා. හැබැයි මම ඊසති පුතාලට කිව්වා අර මුල්ලේ කණු මේ මුළු වල කණු ගත්තම පැටියෝ මේ මුළු වල තියෙන කණු දෙපැත්තටම පේන නිසා හැම මුල්ලකම කණු දෙපාර ගණන් ගන්න. ඒ නිසා මොකද අපි කරන්නේ මුළු 1යි 2යි 3යි 4යි 5යි මුළු පහක් තියෙනවා. මේ මුළු පහ අඩු කරන්න ඕන 55යි. එතකොට උත්තරේ එනවා 50යි. උත්තරේ එනවා 50යි. උත්තරේ 50යි. බොහොම පැහැදිලි. මොකද අර වටේ පේන කණු ටික මුළු ටික අඩු කරනවා. සර් ආයි පාරක් කියලා දෙන්නකෝ. alright මම ආයි කියලා දෙන්න පැටි වෙන බලා ගන්න. මම ආයි කියලා දෙන්න. right. ඔන්න බලන්න හැම පැත්තෙම පේනවා පුතේ කණු කීයක්ද? 11 කීයක් පේනවද පැටියෝ? 11 5 55ක් පේනවා. හැබැයි 11 5 55ක් පේන කණු. නමුත් පුතේ මේ මුළු පහේ කණු දෙපැත්තේ පේන නිසා මම ගීසතික් කියලා දුන්නා. තියෙන මුළු ගාන මුළු තියනවා කීයද? 5. ඒ මුළු පහ අඩු කරන්න ඕන 55යි. මුළු 3යි නම් ත්‍රිකෝණ හැඩයක් නම් 3යි අඩු කරන්න. මුළු 4යි නම් 4ක් අඩු කරන්න. 5ක් නිසා 5ක් අඩු කරනවා. පේන කණු ගාන එකතු කරා මුළු ගාන. Thank you sir. හරි. හරි ගන්න. අපි යන්නේ. සර් මේ 55 ගාන කියනවා සර්. අනුවක් පුද 24 ගාන කියනවා. 24 ඉතින් 24 තාම උගන්නන්න ආවෙත් නැහැ. ඉතින් ඇයි කතා කරන්නේ ඔන්නෝ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. 24 කරන්න බෝඩ් එකට දැම්මට පස්සේ 24 කියා දෙන්න තුමා ගෙදර එන්න. අනේ මං දන්නවා. ආගින් විතුන. අනාගින් පැටි. පෙරේදා අඟහරුවාදා දිනේ. රයිට් ඔන්න බලාගන්න. පෙරේදා අඟහරුවාදා දවසක්. සර් 23ට ප්‍රශ්න මේ 23 පුතේ උත්තරේ අංක 2 50යි නේද? 55 පාක් කරලා 50. Thank you sir. හරි. බලන්න ඔන්න හොඳ ප්‍රශ්නයක් දැන් මේව තමයි සමහරවිට තේරෙන්නේ නැත්තේ. මම පුතාලට කියලා තියෙනවා තේරෙන්නේ නැත්නම් අපි මොකද්ද කරන්නේ? අඳිනවා. ගාන ප්‍රශ්නේ අඳිනවා. right. පෙරේදා අඟහරුවාදා දිනේ. ඔන්න කතා. ඔන්න අපි පටන් ගමු. අද තියෙන්නේ. අදට කලින් දවස කවදද? ඊයට කලින් දවස කවදද? පෙරේදා. ඔන්න ඔහොම නේ. පෙරේදා. අපෙන් අහනවා පෙරේදා අඟහරුවාදා දිනය. අද 13. අපි අද 13 ඔන්න බලා ගන්න. අද 13. මම කරපු දේ හොඳට බලා ගන්න පැටවුනේ. පෙරේදා අඟහරුවාදා. right. මම හදනවා අද ඊළඟට ඊයේ ඊළඟට පෙරේදා. පෙරේදා අඟහරුවාදා මේක මට ලියා ගන්න බැරි වුණා. අඟහරුවාදා. මම මේක ලිව්වේ නෑ අඟහරුවාදා කියලාම වරහණක් දාගන්න. කියපු ඔක්කොම කරන්න බැරි. අද ඊයේ පෙරේදා අඟහරුවාදා. right. අද 13. එහෙනම් ඊයේ කවදද? 13 එකක් පිටිපස්සට යන 12. එහෙනම් පෙරේද කවදද? 11. අහන්නේ ඒක නෙවෙයි. අපෙන් අහන්නේ ඒක නෙවෙයි. ලබන සතියේ අඟහරුවාදේ කියන්නේ මෙතන හරි පහසු කතාවක් තියෙන්නේ. මේ බලන්න පැටියෝ. මෙතන තියෙනවා මේ අඟහරුවාද 11. මේ අඟහරුවාද 11 නම් පුතේ ලබන අඟහරුවාද කවදද කියලා ගන්න මොකද කරන්නේ? ඕනම හේවාවක් කරන්න. හොයන්න කරන්නේ හතක් එකතු කරන්නේ. මේ අඟහරුවාද නෙවෙයි. සම්බුදා ඉරිදා ඕන දවසක අද දවසට අද අපි ගමුකෝ අද සිකුරාදානේ. ලබන සිකුරාද කවදද හොයන්න? අද දවසට එකතු කරන හතක්. හතක් එකතු කරාම තමයි ඊළඟ සතියේ ඊළඟ දවසේ කැලෙන්ඩර් දිගේ පල්ලෙහාට යන්න. මම ලස්සනට බලා ගන්න පුළුවන්. 11 අඟහරුවාදා හතක් එකතු කරන්න. එහෙනම් උත්තරේ එනවා කීයද? 18යි. පිළිතුර 18යි. පිළිතුර 18යි. ඔන්න මම ආයෙත් චුට්ටක් ඕනනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔන්න බලන්න. පෙරේදා අඟහරුවාදා දවසක්. එහෙනම් අදට කලින් දවස කවදද?
අහගෙන ඊයට කලින් දවසේ කවදාද පැටියෝ පෙරේදා පෙරේදා රයිට් ඊළඟට ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ හැදෙන්න ඕන අපි පෙරේදා අඟහරුවාද කියලා කියනවා එහෙනම් අපි ඒක දාගත්ත ඕන සටහනේ එහෙනම් 13 අද එහෙනම් ඊයේ 12යි එහෙනම් පෙරේද කවදද 11යි අපෙන් අහන්නේ ඒක නෙවෙයි අපෙන් අහන්නේ පෙරේද කවදද කියලා නෙවෙයි ඒ ඊළඟ සතිය අඟහරුවාද ඒ කියන්නේ 11ට 7ක් එකතු කරගන්න 18යි පිළිතුර හරි උදාහරණ මම හිතන්නේ පැහැදිලි ඇති මම කරපු දේ හරි අපි ඊළඟට යමු මෙම රූපයේ සමචතුරාංශ කීයක් තියෙනවද? කොහොම සරල කතාවක් තියෙන අපි පොඩි ටික් එකක් දාගෙන ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. පොඩි 6යි. ඊළඟට මම ලොකු ඒවා ගණන් කරමු. මෙන්න මෙතන උදාහරණ පේනවා ඉතින් මම පිටින් 7යි. ඒ වගේම තා එකක් ගන්න පුළුවන් 8යි. එහෙනම් ඔක්කොම තියෙනවා කීයද 8යි. පොඩි 6යි ලොකු 2යි 8යි. right. උත්තරේ අංක 3. ඔන්න ඊළඟ හොඳ ප්‍රශ්නයක් පැටියෝ හොඳ ප්‍රශ්නයක් කාඩ්බෝඩ් කැබලයි මොන හොඳ ප්‍රශ්නයක් මෙන්න කාඩ්බෝඩ් කැබලක් පුතේ මේ එක පැත්තක් 9යි අනිත් පැත්ත 12යි ඔකට මට මේක තමයි තේරුන්නේ නැත්තේ මම කියලා දෙන්න පැටියෝ මම කියලා දෙන්න නේද සර් මටත් ඕක තමයි තේරුන්නේ නැත්තේ. අපි කරමු එක පැත්තක් 9ක් පුතේ අනිත් පැත්ත 12යි හරි ඔන්න මම හොඳට කියලා දෙන්නම් දැන් මේකෙන් 3 අපිට කියන්නේ අහගෙන අපිට කියනවා 3 කෑලි 3යි 3 කෑලි කීයක් මේකෙන් කපන්න පුළුවන් 3 කෑලි කීයක් කපන්න පුළුවන් රයිට් පොඩි වැඩක් කරගමුකෝ අනේ චූටි වැඩක් කරගමුකෝ කට්ටියත් එක්ක ඔන්න බලන්න මම කරන වැඩේ මං චුට්ටක් මේක කියනවා 9යි 9යි මේකේ ඉරි අන්න ඔව් මම මේ පොඩි වැඩක් කරනවා නෝ ඔන්න මම වැඩක් කරන්න හදලා දැන් ඔන්න කට්ටිය බලාගෙන මම කරන වැඩේ හොඳට බලන් ඉඳින් මට පිට බලන්න නැතුව හරි ඔන්න මම ගත්තා අර කෑල්ල ලොකු කරලා ගත්තා හරි හරි දැන් මම පොඩි වැඩක් කරන්න හදන්නේ මොකක්ද දන්නවද කරන්න හදන වැඩේ 3 නේ මම මේක 3 වලට බෙදන්න හදන්නේ දැන් මම මේ 9 පැත්ත මේ 9 පැත්ත පුතේ 3 කෑලි කීයකට කඩනවද 3කට 3 කෑලි වල 3කට ගන්නවද බලාගන්න මම කරන දේ 3කට ඒක හරියටම බෙදෙන්න ඕනේ හරියට අපේ විදිහට 3යි 3යි 9 හරිනේ 12 පැත්ත කඩා ගන්න පුළුවන් 12 බෙදුවොත් එහෙම 3 කෑලි 4කට එහෙනම් මම ඕන කෑලි 4කට කඩන්න හදන්නේ හරි අහගෙන පැටියෝ ඔන්න මම කෑලි 4කට කඩා ගන්න හදන්නේ හරි ඔන්න ඒක 3යි 3යි දැන් මම මේ ටික ආකල අඳ ඉරි දැන් කට්ටිය මාත් එක්ක ඉයද ගන්න පුළුවන් හරි සර් ඒක ඉරියෙන්දලා කොටු ගණන හොයාගන්න හැකි අන්න හරි ඔන්න 3 මේ පැත්තට ගන්නවා මේ පැත්තට 3 ඒවා කරනවා 3 මාත් තමයි සර් කරේ දැන් බලන්න සර් මාත් බැලුවා ඔව් අන්න හරි සර් මාත් බැලුවා. හරි පැටියෝ හරි දැන් බලන්න ගණන් කළා 1යි 2යි 3යි 2යි 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි ටක් ගාලා ඔයාගේ කොටුවේ ඇද ගන්න මේ ටික දැන් නිශ්ශබ්ද කට්ටිය කට හොල්ලන්නේ නැහැ අද දැන් මම කට වහලා තීටි කට්ටියගේ ඒ නිසා හොල්ලන්නේ නැහැ කට ඇද ගන්න මේ 12 සර් පේපරේමද කටු වැඩ කොලේද පේපර් එක පැටියෝ මේවා පිට දැන් මේ වගේ ඒවා ආයි අඳින්න බෑ මේ පේපර් එකේ මම අඳින්නකෝ මෙන්න මේ විදිහට හරි ලස්සන වෙන්න ඕනේ නෑනේ එහෙම ලස්සනක් වෙන්න ඕනේ නෑ මෙන්න මේ මත ගන්න තමන්ට තේරෙන විදිහට ටක් ගන්න හද ගන්න ඔන්න ඔහම හද ගන්න ඉච්චරයි මම ඇවිල්ලා මේ අඩුවල තියලා ලස්සනට එන්න හොඳයි ඔයා හොඳයි සර් ඇඳලා ඉවරයි රයිට් හරි පුතේ සර් ඇඳලා ඉවරයි. හරි ඇඳලා ඉවරයි ඇඳලි ඉවරන කටවා ගන්න හරි කටවා ගන්නකො ඇඳලා හරි නම් ඉස්සෙල්ලා හරි දැන් අපි එහෙනම් හරි ඊළඟට යමු එහෙනම් මොන පැහැදිලි කොහොමද කියපුවේ දැන් අපේ බබාලට කිසිම අවුලක් නැහැ දැන් අද දවසේ මම මේ කරන දේ යමක් ඔයාලට ඊට වඩා තේරෙනවා නම් වැඩේ පැහැදිලි නම් වැඩේ හොඳයි නම් මොකද මම බෝඩ් එකටත් ඇවිල්ලා ගණන් ටිකක් හදන්නම් වැඩේ පැහැදිලි නම් මම හිතන පුතාලට මට ඒකට විස්තර දෙන්න පුළුවන් අම්මලටත් පුළුවන් හැම විටම නේ මොකද මාව පේන්නත් ඕන අනිවාර්යෙන් නේද වැඩකුත් නෑ මම මේ අත්තදා බැලීමක් විදිහට අද දවසේ වැඩේ කරන්න ඊට පස්සේ කතා කරමු මේක අන්න මෙම ඉලක්කම් දෙක මත තින්ත තවරා පහළ ඇති ත්‍රිකෝණය හැටි කොටස තිත්තිර දිගේ එකමත් එක ගෑවෙන්නේ 9 දිග හැදිය විට
right ඒ කියන්නේ මෙන්න මේකයි කතාව. ඔය කියන්නේ මෙන්න මේ 25 උඩ මෙහෙම ගාලා තින්ත ගාලා මේ කෑල්ල නවන උඩට. නවල හොඳට තද කරාම උඩ තින්ත ගාපු එකේ අච්චුවක් පල්ලෙහාට වැටෙනවනේ. ඒක දිගෑරිය. අපි ගහන්නේ ඒක මොකද? ඔය කියන්නේ කණ්ණාඩියේ පේන එකම තමයි. ඒ කියන්නේ මෙන්න මේ උඩ තියෙන 25 කණ්ණාඩියෙන් පේන්නේ කොහොමද? ඉතින් ඔක හරියසේ එක්ක අනිත් පැත්තෙන් බලලා කැඳ ගන්න නැත්තම් උතාලේ මෙහෙම ආවට ඕම අතින්. ලස්සනට එන්න ඕනේ නැහැ. මේක අනිත් පැත්තට ඕම ගන්නලා හරි. ඔක ඔච්චර දඟලලා යන්න උත්තරේ හරියටම ගන්න පුළුවන්. කවදාවත් මෙහෙම වෙන්න බෑනේ. මාරු වෙන්න බෑනේ. මේව මාරු වෙන්න පුළුවන්. බෑ. මේකත් වෙන්න බෑ. මේක බලන්න ඔබට ඒක නිකන් අර පොකුණක් ඉස්සරහා හිටගත්තාමත් ඒ වගේ අන්න හරි ඔක්කොම එකයි පැටියෝ වීදුරු වගේ අනිත් පැත්ත වල පොකුණක් ඉස්සරහා හිටගත්තම කණ්ණාඩියෙන් බැලුව මේ ඔක්කොම එකයි මේක වෙන්නත් බෑ උඩ එකම යට තියෙනවා එහෙනම් උත්තරය අංක එකම තමයි හරි අපි එන ඊළඟ එකට යමු පැහැදිලි උත්තරය අංක 1 28 වෙනි එක හරි පැටියෝ හතරෙන් එකක් පාට කරන රූපය මේක හරිම ලේසි මේ තියෙන පුතේ මේ බලන්න හතරෙන් එකක් පාට කරලා නැහැ ඔව් මේක මෙතනට දැම්මම මේ කැලේ පාට වෙනවා හරි මේ කොටස පාට වුනේ නැති නිසා උත්තරේ ඒක නෙවෙයි හරියන්නේ නැහැ මේ කැලේ මෙතනට දාලා මේ කැලේ මෙතනට දාන්න එතකොට මේ කොටස් දෙක සම්පූර්ණයි භාගයයි හරිනේ හතරෙන් එකක් නේ භාගයයි ටිකෙඩි පුතේ හරි පුතාලගේ සමානට මයික් එක අවුලක් වෙන්න පුළුවන් පුත් මේක පොඩි මේ අවුලක් වෙන්න පුළුවන් හොඳ නිසා බහන් ඉන්න ඊළඟට මේක මෙතනට දැම්මම පැටියෝ හතරෙන් එකක් හරියටම පාට වෙලා අපි මේ පාටි හතරක් ගත්තොත් ඒ පාටි හතරෙන් හතරක් ගත්තොත් නේද හතරෙන් එකක් නැත්නම් 8කින් 2යි හතරෙන් එකයි හරි ඒක උත්තරය අංක 3 මේක දෙකෙන් එකයි මේක හතරෙන් එකයි තුන්වෙනි එක හතරෙන් එකයි පළවෙනි ගන්න නැහැ 8ෙන් 3 පළවෙනි එක අවශ්‍ය නැහැ අපිට උත්තරය අංක 3 මොනවද ප්‍රශ්නය මොකක්ද පුතේ කලින් එකද 29 29 හරියට 29 ඉන්නේ මම එකට අදින පැටියෝ හරියට පැටියෝ එළවලු තියෙනවා මේ පැත්තේ එළවලු තියෙනවා සරයි පාරක් 28 කියලා දෙන්නකෝ ආවා කියලා දෙන්න ඉන්නකෝ මොන ආගෙන ඉන්නකෝ කියා දෙන්න එපා නෑ හරි මම එයාට තේ මිනිත්තු කියලා දෙන්න පුතේ පොඩ්ඩක් කියලා දෙන්න මෙතන පුතේ පළවෙනි එකේ අපි ගත්තොත් පළවෙනි එකේ පැටියෝ ඉන්නකෝ හරියට නාඩිය කාණි නාඩියම ඉක්මනට කියලා දෙන්න කාටවත් පාඩු වෙන්නේ නැති ඉතින් පළවෙනි එකේ පැටියෝ මේ පාට කරපු එක මෙතන දැම්මොත් ඔයාලට තේරෙන පැහැදිලිව මෙතන මේ කොටසයි මෙතන එකක් පාට වුණා නම් අපිට ගන්න පුළුවන් දෙකෙන් එකයි කියලා. එතකොට උත්තරේ හතරෙන් එක නෙවෙයි මේක 8කට බෙදලා කොටස් තුනක් පාට කරලා හරි. සෝගලේසි හරි ඊළඟට ඊළඟට මේ කොටස් ඉන්නේ මේ කොටස් දෙක මෙතන දැම්මම පැටියෝ අපිට එනවා හරියටම දෙකෙන් එකක් පාට වෙලා හරි. right. ඊළඟට පැටියෝ තුන්වෙනි එකේ මේ කොටස මෙතන දැම්මම හරියටම 8න් 2ක් 8කට බෙදලා දෙකක් පාට කළා. ඒ කියන්නේ පැටියෝ 4කට බෙදලා කියලා ගත්තොත් අපි මේ විදිහට මෙහෙම බෙදලා ගත්තොත් මම පොඩ්ඩක් එළියට පන්න දැම්මොත් මේ කොටස් ගත්තොත් 4යි නේද? ඒ 4න් 2ක් මේ පටියක් සම්පූර්ණ පටියක් පාට වෙලා තියෙනවා. 8කින් 2යි කියන්නේ 4න් 1යි. හරිද? 4න් 2ක් පාට උත්තරය අන්න තියෙනවා. හරි 4න් 1ක් පාට වෙලා තියෙනවා. Thank you sir. හරි පැටියෝ. මෙන්න තියෙනවා පැටියෝ එළවලු. හා අහගෙන මෙන්න තියෙනවා පළතුරු. මෙලා යන හදාගන්න වැරදි. පළතුරු. අපෙන් අහන්නේ B ස්ථානය. B කියලා කියන්නේ පැටියෝ B කියන්නේ එළවලු පළතුරු දෙකටම අයිති එකක්. ඒ කියන්නේ මෙන්න මේ B කියන දර මම පොඩ්ඩක් ඒක කලර් කරලා පෙන්නන්නම් පුතේ. මේ B කියන එක. ඔය තීත් පාට කරනවා. B කියලා කියන්නේ එතකොට පුතේ එළවලු පළතුරු දෙකටම අයිති එකක්. එළවලු පළතුරු දෙකටම අයිති එකක් තමයි B කියන්නේ. ඒකට මොකක්ද දාන්න පුළුවන්? ඇඹරැල්ල. රඹුටන් ගන්න බෑ රඹුටන් කෙලීම පළතුරක් නේ. වම්බට කියන්නේ කෙලීම එළවලුවක් නේ. right. මොකද ඇඹරැල්ල. හරි. අපි ඇඹරැල්ල පළතුරු කියලා ලියලා වැරදි. ඔව් මම ඒක හදාගන්න කිව්වා. හදාගන්න කියලා කිව්වා පැටියෝ. සෑක නිකන් ගන්නයි වියලා ගන්නයි හදන්න ගන්නයි ඔව් අපි ඇඹරැල්ල හොඳට ඉදිලා කෑවොත් ඇඹරැල්ල ගෙඩියක් හොඳට ඉදුණම හරිම රසයි ඉතාම ගුණයි උටේ ආයි වසවිස නැති ඉතාම ගුණ පළතුරක් තමයි ඇඹරැල්ල කියන්නේ හැබැයි අපිට ඒක අමු කාලේදී අපිට ඒක අපේ වත්තේ තියෙයි
ඔව් ඇඹරැල්ල වෑංජනයක් විදියට නේද? ඇඹරැල්ල වෑංජනයක්, ඇඹරැල්ල අච්චාරු හදනවා, ඇඹරැල්ල විවිධ දේවල් කරන ඇඹරැල්ල වලින් ඊළඟ අපිට මේක එළවලුවක් පළතුරක් ඇඹරැල්ල බීමත් හදනවා. ඔව් බීම හදනවා ඊළඟට මාරයි. රයිට් නාගි ඊළඟ පැටියෝ අපේ රකින්න හැබරට හරි අඹ වගේ ඒවා ඇඹරැල්ල මෙන්න මේවා දාන්න පුළුවන් මේ දෙකටමයි තියෙන උත්තරය ඇඹරැල්ල හරි ඊළඟ එක AC ස්ථානයේ පිළිවෙලින් යෙදිය හැකි පිළිතුරක් පිළිවෙලින් අන්න වැදගත් එක පළවෙනි උත්තරේ ගස්ලබු එළවලුවක් නෙවෙයි ගන්න බෑ පළවෙනි බණ්ඩක්ක ගස්ලබු දෙකම ගන්න පුළුවන් හරි ගන්න පුළුවන් අපිට කවිෂ්ක කොන් වෙලා අයවතාවක් කියන්නේ මම බණ්ඩක්ක ගන්න පුළුවන් පොතේ බණ්ඩක්ක ඒ වලට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ගස්ලබු C වලට ගන්න පුළුවන් පළතුරක් ප්‍රශ්නයක් නැහැ ඊළඟට බොන්චි හරි එළවලු හරි අපි අර්ධාපල් කියන්නේ පළතුරක් නෙවෙයි අර්ධාපල් කියන්නේ පළතුරක් නෙවෙයි එයාන උත්තරේ අංක 2 තමයි ගැලපෙන පිළිතුර වෙන්නේ ඊළඟට හොඳ ප්‍රශ්නයක් මෙම පතුරමින් සෑදෙන ඝනකයේ ප්‍රතිවිරුද්ධ පැතිවල දැක්වෙන හොඳ ප්‍රශ්නයක් වුණ බලන්නකෝ right හොඳ ප්‍රශ්නයක් මේක මම ඕනනම් ඝනකයක් අරගෙන උත්තරාංක දෙක නේ අමුත right 30ට උත්තරේ අංක දෙක නේ 30ට පිළිතුර පැටියෝ උත්තර අංක දෙක. හරි දෙක. ඔයාගේ වෙන්නේ right ප්‍රතිවිරුද්ධ මූණත් වලට එන්න මෙන්න මේවා. ආන්ගිරේ පඬිත වෙන්න බෑ එහෙම නැත්නම් කට්ටිය ඉන්නව නේද මට සපෝට් කරන්නත් ඉන්න ඕනේ නැහැ සපෝට් ඈ. හරි. ආන්ගිරේ පැටියෝ මෙන්න මේවා පුතේ. සීට විරුද්ධ පැත්ත සීට විරුද්ධ පැත්ත තමයි පුතේ F තියෙන්නේ. ඒ කියන්නේ විරුද්ධ පැති හොයාගන්න මෙන්න මෙහෙමයි. අපිට හොයාගන්න. මෙන්න මේ පියන් දෙකේ ඉන්න දෙන්න විරුද්ධ පැති. ඒ කියන්නේ උදාහරණයක් මම මෙන්න මෙතන උඩින් C දැම්මොත් යටින් එනවා යට පළවෙන්නේ right ඔන්න මම අන්දෝ කැදලා කරා සාමාන්‍යයෙන් මේක අඳින්න ඕනේ නැහැ මම ඔය පල්ලෙයන් ඇඳපු රූපය අඳින්න ඕනේ නැහැ මම මේක ඒක ඇඳේ ඔයාලට වඩා තේරෙන්න නමුත් ඒක අවශ්‍ය නැහැ අපිට මේ යාපන් එකේ පුතාලා අල්ලගන්න right ඊළඟට ඊට විරුද්ධ පැත්තේ තමයි එකක් දෙකක් B ඉන්නේ ඊට විරුද්ධ පැත්තේ ඉන්නේ ඕක තමයි විරුද්ධ පැති කතාව මම මේ උඩ පතුරෝමේ ඇඳපු එක පුතාලා අඳගෙන ගමු තමයි යාකලෙන් තියෙන විරුද්ධ පැති කොච්චරයි මම නිකන් ඇඳොත් මෙන්න මෙතන E ඉන්නවනම් මෙතන ඉන්නේ P මේ ඉස්සරහා මුණතේ B හිටියෝ පිටිපස්සේ මුණතේ ඉන්නේ හරි සර් කටවැට කොටේද? කටුවල කොලේ ඉන්නේ පේපර් එකේ මෙයා කරගන්න මම යා කරපු විදිහට යා කරගන්න මම මේ යා කරලා තියෙන විරුද්ධ මූණක් ඔච්චරයි තියෙන්නේ පතුරමකින් විරුද්ධ මූණක් આવොත් ඔච්චරයි එහෙනම් උත්තරේ බලමු FC හරි BE හරි AD හරි බලමු අනිත් උත්තර CB නෑ වැරදි ඒක වැරදි CE වැරදි එහෙම නෑ වැරදි එහෙනම් උත්තරය අංක 1 right පැටි මම කරමු යා කරගන්න ඔය ඊතල ටික යා කරන්න විතරයි තියෙන්නේ වෙන මොකුත් නෑ හොඳේ කට්ටිය මම කරමු ඔබට මම ඇවිල්ලා එකක් කපලා හදලා බැලුවා නේ ඔව් හරි එච්චරමයි ඔව් හොඳයි එහෙම තර්ක කරන්නේ සර් මම නම් මාකන කෑල්ල මාක් කරගත්තා. ඔය හම් පුළුවන්. නමුත් එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ පැටියෝ මේක හරියම පහසු වැඩක්. right. අපි ඊළඟට යමු. මෙන්න අපේ කතාව. මොකද්ද කතන්දරේ? ආගෙන ඉන්න. මේක කතාව. නාමි. ඊළඟ බලන්න. කොටු දී ඇති දේවල් අතරින් එක කාණ්ඩයකට දෙකක් එක කාණ්ඩයකටයි. එහෙම කාණ්ඩ දෙකක් අපි බලමු උත්තරවල. ගුරුතුමිය වෛද්‍යවරිය. ගුරුතුමිය පාසලේ ඉන්නේ වෛද්‍යවරිය ප්‍රෝහලේ ඉන්නේ. එච්චර ගැළපීමක් නැහැ. කාන්තාව බව ඇත්ත ගැළපෙන්නේ. ආගින්න නීතිඥවරිය ඉංජිනේරුවරිය දෙන්නගේ රැකියා දෙක දෙපළ කරන්නේ. හැබැයි වෛද්‍යවරියයි හෙදියයි ඉන්නේ දෙන්නම එකම ස්ථානයේ එහෙනම් අපිට පිළිතුරු විද්‍යාවට වඩා හොඳයි අංක 3. හරිනේ? ඒක එකම ස්ථානයේ සේවය කරන්නේ. නිවැරදි රටාවක් සෑදීමට මොකක්ද අපි ඉවත් කළ යුතු සංඛ්‍යාවක් කියලා අපෙන් අහන්නේ. හොඳට අහන් ඉන්න. right. මේ බලන්න රටාව බලමු අපි පොඩි දෙයක් නේ අපෙන් අහන්නේ. 5ක් එකතු වෙලා. 7යි 5යි 17 5ක් එකතු වෙලා. ඊළඟට පැටියෝ 12යි 5යි
17යි. එහෙනම් පුතේ 5 එකතු වෙවි යන්නේ. හැබැයි ඔයාලට පේනවා 15 වැඩක් නැහැ. තුනක් එකතු කරන්න ඕනේ 15. ඔව්. තුනක් එකතු කරලා අන්න තුනක් එකතු කරලා යන්න පුතේ ඒක රටාව ගිලිහෙනවා එතනින්. තුනක් එකතු කරලා දෙකක් එකතු කරලා එතකොට එතන රටාව ගිලිහීමක් වෙනවා. අපි එතන ගත්තොත් ඒ රටාව එතනින් ගිලිහීමක් වෙනවා. දැන් මෙතන තුනක් එකතු වෙනවා ආයි දෙකක් එකතු වෙනවා ඒක හරියන්නේ නැහැ. එතකොට දෙක දැන් හරියන්නේ නැහැ. sorry. 3යි 2යි හරියන්නේ පාරට හරි. හොඳයි. දැන් හරි. ආගින් ඊළඟ පැටිය. පැය 6කට වරක් 4කට වරක් නාදන ඔරලෝස් ඔව්. හරි ආගින් නෑ. පැය 4කට ඔව්. අය කතා කරන්නේ. හරි. පැය 4කට වරක් නාදන ඒක පේන්නේ නැහැ. කවුද පේන්නේ නැත්තේ? බෝඩ් එකද? ඉතින් ඔය පේන්නේ නැති වෙන හේතුව තමයි පැටියෝ එක එක ඒවා පුතා උපා ගන්නවා නේද? එක එක ඒවා වෙගුවාම එහෙම වෙනවා. එහෙම කරන්න එපා. හරි. හරි මම ඔක කියලා දෙන්නම් බෝඩ් එකේ. පොඩි වෙනසකට එක නිකන් මාව නැතුනම කට්ටිය නිකන් පාළුයි වගේනේ. නේද? කට්ටිය නිකන් මාව නැතුනම පාළුයි වගේ හරි. ඔබද? ඔව් බෝඩ් එකට ගමන්. ඔව්. කියන්න. වීඩියෝ දාන්නේ මොකටද? වීඩියෝ දාන්න වෙබ් එකට දාන්න. හරි. my teachers right. හරි අපි හදමු ගන්න. පැය 4කට වරක් නාද වෙන ඔන්ලෝසුවක්. right. පැය 4න් 4ට තමයි යා නාද වෙන්නේ. පැය 4කට සැරයක් තමයි නාද වෙන්නේ. වදින පැය 4ක සැරයක්. පෙරවරු 9 sorry පෙරවරු 5ට උදේ 5ට පෙරවරු 5ට නාද වුණාම ආයි වදින කීයද? මේකට 4ක් එකතු කරනවා. මේකට 4ක් එකතු කරනවා. එතකොට පාය 4 9. හරි. ආයි 9ට 4ක් එකතු කරනවා. 9ට 4ක් එකතු කරාම තියෙනවා. right. 13යි. 13යි කියන්නේ එක අවශ්‍ය කරේ 13 කියන්නේ 4ක 13 13 කියන්නේ එක. එහෙනම් 5ට 4ක් එකතු කරාම 9යි 9ට 4ක් එකතු කරාම 13යි. තාම අපි ඉගෙන ගත්තේ නැහැ. දැන් 24 වල ලෝසු පහේ පන්ති අපිට තියෙනවා. 13 කියන්නේ 12යි 1යි 13යි. ඒකවල 1යි. එහෙනම් නාද වෙන වෙලාවල් දෙක තමයි මේ තියෙන්නේ. කීයද? 9 සහ 1. උත්තරය අංක 1. 9 සහ පෙරවරු 9 සහ පස්වරු 1. පෙරවරු 9 පස්වරු 1. පැහැදිලිද? 5ට 4ක් එකතු කරලා 9ට 4ක් එකතු කරලා. මේ ටික ලියා ගන්න ඕනේ. සටහනක් දාගන්න. සටහනක් දාගන්න. සර් පේපරේද? සර් හරි. මොකද කැමති තැනක දාගන්න පුතේ අවුලක් නැහැ. කැමති තැනක දාගන්න. හරි හරි. හරි. හරි බටේ මම පොඩි වෙනසකටත් එක්ක තමයි මේ එහෙම ආවේ. ඉතින් නැත්තම් එහෙමනේ. ඕකේ. නැත්නම් ආවත් පොඩි ප්‍රශ්නයක් තමයි නේ. හරි අපි යමු ඊළඟ එක. පේන්නේ ඔන්න ඊළඟට මම බෝඩ් එකේම හදන්නම් ඈ. පොඩි ලියා ගන්න පොඩි. හා සර්. හරි. ඒ ඉවරයි සර්. right. අද ළමයි ටික හරි හොඳයි. නේද? හොඳයි මොකද මේ ගොඩාක් අය නෑ 900ක් විතර අරින්නේ ප්‍රශ්න තියෙන පුතේ හැම තැනම ලංකාවේ පුරාම වහිනවා අවසට. ඉතින් වෙන මම දැන් මමත් කල්පනා කරා හවස 4 වගේ වෙනකොට මම මැෂින් ඔක්කොම ඕෆ් කරලා දැම්මා. ආයෙම දාගෙන වෙලාවට තමයි පටන් ගත්තේ. නැත්නම් හරි ගැටලුවක් වෙන්නේ මේ. ඉතින් ඒක නිසා ගොඩක් අය නැහැ. ඉතින් ඕන කෙනෙක්ට කියන්නේ යාළුවන්ට එන්න බැරුව ඉරිද උදේකටත් එන්න පුළුවන්. අපිට සෙස්සා. හරි දැන් හරි. හවුද? අද්දේපා. පේන්නේ. හවුද? සර් පේන්නේ. මාව පේන්නේ නැද්ද? ඔව්. පුතාලා එහෙනම් චුට්ටක් ඉඳලා පුතා මොකක් හරි කරගෙන ඇති. නොපෙනෙන විදියක් නැහැ පැටිය පුතා මොකක් හරි ස්ක්‍රීන් එකක් මාරු කරගෙන ඇති. ආයි ඉරිදත් ඕකමද තියෙන්නේ. ඔව් ඉරිදත් මේ පාඩමම තමයි පැටිය වෙන පාඩමක් නැහැ. ඉරිදත් මේ පාඩම. සර් අපිට පේනවා. ඔව් වඩි මේ ඔය ඉඳගම මොකක් හරි එවිලා පාර වෙන එකක් ඉතින් පාර මාව නැහැ කියන මොන කරන්නේ. මල්ලි ළඟ බැලුම් 17ක්ද 35 වෙනි එක බලා ගන්න. මල්ලි ගාව තියෙනවා. මම මල්ලි කියලා දැම්මා. මල්ලි ගාව 17ක් තියෙනවා කියන්නේ අපි ලියනවා. තක්ද ඊට 5ක් වැඩි මල්ලිට වඩා 5ක් වැඩි අයියා ගාව. අයියා. දැන් ඉතින් මම මොකද කරන්නේ 14 මම මේ 5 මේ පැත්තෙන් දාගන්නවා.
5ක් වැඩි 17යි 5යි 22යි. අයියා. අයියා ළඟ ඇති ගණනමෙන් දෙගුණයක්. අක්කා ගාව. අක්කා ඉන්න අක්කා ගාව කියනවා මේ වගේ දෙගුණයක්. මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ කීයද? 47 very good very good. මොන කතාව? ඔන්නක තමයි තියෙන්නේ. මෙන්න මේ ටික පැටියු කරගන්න. මේ ටික ලියන්න. අපි ගානක් හදනවා කියන්නේ ඔච්චරයි. ගාන හදනවා කියන්නේ මේ විදිහට තමයි ස්ටාර්ට් එක. හොඳයි. අක්කා නැති බලන්න 44 දැන් ඔක දැන් මෙහෙමයි. විභාගෙට ඔක අහන්නේ මෙහෙමයි. 3 දෙනා ළඟ ඇති බැලුම් ගාන කීයද? ඉතින් මේ ටික ටික. නේ. නැත්නම් ආය අක්කාට වඩා අයියා ළඟ කීයක් sorry අයියාට වඩා අක්කා ළඟ කීයක් තිබේද? අන්න ඒ වගේ පාට එක්ක අක්කා මල්ලිට වඩා අක්කා ළඟ කීයක් තිබේද? මම මේක පටලෙනවා. ඉතින් මේක තමයි වැඩේ. මේක තව පටලන්න පුළුවන්. හවුද? බලන්න. ඊළඟට හරි සංඛ්‍යා පේලියක යසිරු 11 වෙනි යාර සිටි. පේලියක 11 වෙනි යාර ඉන්නවා. 11 වෙනි යාර. අවසන් ප්‍රශ්න කරේ නෑ. 30 right very good. 30 ආගෙන පණින්න පෙර සිතා බැලිය යුතුය. ඒකේ අදහස. අපිත් ඔක කියලා කියනනේ. අපේ පොතේත් අපි ඉගෙන ගන්න පණින්න පෙර සිතා බලන. ඒ කියන්නේ මේ වලකට පණින්න කලින් හිතලා පයින්න කියලා නෙවෙයි. යමක් කරන්න කලින් හිතලා බලන්න ඕන. මේක විපාක. හොඳ නරක නේද? හිතලා බලන්න ඕන. පණින්න පෙර ස්ථානය ගැන බලන එක නෙවෙයි. යමක් කිරීමට පෙර ඒ ගැන හොඳ අවධානය යොමු කරන්න කියලා කියන්නේ. පණින දිනවලට ඉමක් කියන්නේ. හරි. මම 37 ප්‍රශ්න කරගෙන ඉන්නකොට අම්මගෙන් ඇහුවා අම්මා කිව්වා සර්ගෙන් අහන්න කියලා. ඒක දන්නේ නැහැ. දන්න. දැන් මොනේ පේලියක අපි ඉන්නේ මේ පේලිය මුල් පැත්ත කියලා. මුල් පැත්තේ ඉඳන් ගත්තම පුතේ 11 වෙනියා. යසිරු 11 වෙනියා. හරි. ඒකට මෙතන ඉඳන් එනකොට 11 තමයි. එයත් එක්ක 11යි. මේ පැත්ත ඉඳලා ගන්න. right. ඊළඟට තියෙනවා අවසානයේ ඉඳලා බැලුවා ඔහුට පිටිපස්සේ 20ක්. ඒ කියන්නේ මෙයාට තව පිටිපස්සෙන් ඉන්නෝ 20ක්. මෙතනට එනකොට හරියටම යසිරුත් එක්ක 11යි. එයාට පිටිපස්සෙන් තව 20ක්. හරිද? එහෙනම් දැන් මොකද කරන්නේ? මුළු ප්‍රමාණයම හරි කොහොමද යන්නේ? 11යි 20යි 11යි 20යි 31. ඒක හරියට පැහැදිලි. හරියට. දැන් මෙහෙමයි. මම ඔන්න කියලා දෙන්නම් දැන් මම ඔක්කොම කතන්දර ටික. අර පේලි ප්‍රශ්න අහන්නේ පුතේ 3ක්. පේලි ප්‍රශ්න 3ට වඩා අහනවා. 3ට වඩා අහන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මූලධර්ම දැන් හතර ක්‍රම තියෙන්නේ 3. ඒකට අහගෙන ඉන්නේ ඒක කියලා දෙන්න. මම කලින් කියලා දීලා තියෙනවා. ආයි අහගෙන ඉන්නකො. අපේ අහනවා දැන් පළවෙනි මේක උත්තරේ ගමු අහගෙන ඉන්න. චමි මොකක්ද දහමි ආයි කතාවක් නෑ කෙලින්ම යවනවා 10. ඊළඟ කවුරුත් තමන්ගේ නම දාගෙන ඉන්න අම්මා තාත්තලාගේ දැන් මෙතන ඉන්න ටෙලිෆෝන් නම්බර කියනවා. අන්න මට ඒව බෑ අම්මා තාත්තගේ නම බෑ තමන්ගේ නම දාගෙන ඉන්න. එතකොට මට කවුද කියලා බලාගත්තා. මොකද මම එළියට දාලා ගත්තේ ලියාගෙන ඒගොල්ලන්ට කෝල් එකක් කරන් කියනවා. මේවා උනේ කියලා. මොකද මේ විනය නැතුව අපිට අර ඕනම දෙයක විනයක් කියලා ගත්තේ නේද? පන්සලකට ගියාම පල්ලියකට ගියාම එහෙම ඉන්නව නේද? ඊළඟට ක්‍රීඩා පිටිකේ මම අර කිව්සනේ මේ විනයක් ඇතුළේ ඉන්න ඕනේ. මේ පන්ති විනයක් කියනවා. මේ විදිය නැත්තම් මම දැන් අර එක්කෙනෙක් දැම්මා වගේ ඊට දාන්න. තරහින් ඉම වැටියෝ. අපි ආදරෙට මොකද මෙතන ගොඩාක් දරුවෝ මේ වැඩේ කරගන්න ආදරෙන් ඉන්නේ. අපි ඒ දරුවන්ට අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ දරුවන්ට අවස්ථාවක් දෙන්න තේ කියන්නේ ඒක ලොකු අපරාධයක්. ඒ නිසා වැඩ කරන්න හැසිරෙන්න දන්නේ නැති කට්ටිය එළියට යන්න waiting room එකේ දාන්නේ කෙලිම remove. මොකද මම waiting room එක අයින් කරලා තියෙන නිසා මට කරන්න පුළුවන් remove කරන්න එක විතරයි. මොකද ටිකක් සිග්නල් අඩුවක් නැවත එන්න ඕන නිසා waiting room එකෙන් කරලා තියෙනවා. તો remove කරාම ආයි මේ meet එකට එන්නම බෑ. වීඩියෝ එකම බලන්න. ඊළඟ අහන කටියෝ මම කියලා දෙනවා සංඛ්‍යා පේලියක යසිරු ඉන්නේ 11යි. කොට යත් එක්කම තමයි 11. මොලේ ඉඳලා 11යි. එයාට පිටිපස්සේ ඉන්නේ 20ක්. එයා ගාවට එනකොට 1 2 3 4 5 6 7 8
9 10 යසිරු තමයි 11. 11 වෙනි යසිරු එයාට පිටිපස්සෙන් 20යි. එතකොට 11 වෙනියා හොයලා 11 වෙනියයි කියලා පිටිපස්සෙන් ඉන්න ගාන කිව්වොත් අපි කරන්නේ මේ දෙක එකතු කරනවා. එහෙනම් මොකද කරන්නේ 11 20යි 31යි ඉච්චරයි. හරි. අපිට කිව්වොත් එහෙම මේ පැත්තේ 11 වෙනියා මේ පැත්තෙන් 20 වෙනියයි කිව්වොත් දෙපැත්තෙම මුල ඉඳලා 11 වෙනිය පිටිපස්සේ ඉඳලා 20 වෙනියා. ඒතකොට එයා දෙපාරක් අහුවෙනවා. වෙනියා කිව්වොත් එයා දෙපැත්තෙම ඉස්සරහින් ගණන් කරනකොට පිටිපස්සේ ගණන් කරලා දෙකටම අවුලනවා. ඒ වගේ අවස්ථාවක් ආවොත් මෙතන උත්තරේ 31යි කාරි. නමුත් මේ වගේ තැනකදී ආවොත් මොකද කරන්නේ? දෙක එකතු කරලා 31යි එකක් අඩු කරනවා. මොකද ඒ මුලින් වෙනියා කියලා අවස්ථා දෙකකදී අහුවෙන්නේ නැහැ. හරි වගේ අවස්ථාවක් කියලා අපි ඉස්සරහට කතා කරමු. මෙතන උත්තරේ 31යි 11ට 20ක් එකතු කරනවා. ඊළඟට මම යනවා ආයෙ ෂෙයා එකකට පැටියෝ බලා ගන්න බෝඩ් එක. රයිට්. මෙන්න බලන්න පැටියෝ. හරි. අපි යමු අපේ ප්‍රශ්නෙට ඉක්මනට නැත්නම් අපිට වෙනවා. මේක කරා බැලු කතාව කරා මේකත් කරා පේදී කතාව අපි අවසන් කරේ. සර් 34 උත්තරේ මොකක්ද? 37 උත්තරේ පුතේ. සර් 34 උත්තරේ 31. 11යි 20 31යි. මොකද අහන්නේ පැටියෝ. දැන් මේ තියෙන චීස් කෑල්ලක් කියලා හිතන්නකෝ. මේ චීස් කෑල්ල කැපුවොත් අපි මේ චීස් කෑල්ල මේ කඩේ දිගේ කැපුවොත් අපිට එනවා මම යට තියෙන කන්දින්නම් යට තියෙන කන්දින්නම් මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. සර් ඔයගේ හැඩයක් එන්නේ. එතකොට පුතේ ඒ හැඩේ ගත්තම මොකක්ද අපිට ලැබෙන්නේ? ත්‍රිකෝණාශ්‍ර හැඩයක්. දිගැටි ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක් තමයි ලැබෙන්නේ මූණට වань පුළුවන් වුණා. මේ වගේ හැඩයක් හදලා කපලා බලන්න. රිජිෆෝම් කෑල්ලකින් නැත්නම් චීස් කෑල්ලකින් වගේ ඉන්නවා. තේරුන්නේ හරි. අහගෙන කොයි මේ හැඩතලේ තේරුන්නේ ආයිකින් අහගෙන ඉතින් පොතර අහගෙන ඉතින් අහගෙන මේ තියෙන අර ඔයගොල්ලෝ තියෙන දකින් චීස් කෑල්ල වගේ එකක්. මේ චීස් කෑල්ල වගේ එකේ පුතේ අපි කපනවා හරි මැද්දෙන්. මෙතන මේ මැද්දෙන් කපලා තියෙන්නේ මේවා. මැද්දෙන් කපලා තියෙන්නේ. ඒ කැපුම් මූණ තපෙන් අහන්නේ කැපුම් මූණතේ හැඩය. කපන මූණතේ හැඩය. එතකොට මෙන්න මෙහෙමනේ කැපෙන්නේ අපි. අපේ කැපෙන්නේ මෙන්න මේ කෑල්ල කැපෙන්නේ ඔන්න. කෑල්ල කැපෙනවා. එතකොට ඔය හැඩේ පුතේ හොඳට හරවල බැලුවොත් ඉස්සරහා පැත්තට මේක හරවල බැලුවොත් මෙන්න මේ වගේ දිග පටියක් තමයි තියෙන්නේ. ඔහොම දිග පටියක්. එහා පැත්ත තමයි 30 කෑල්ල වගේ කෑල්ල 30 කෑලි භාගය. ඒ වගේ භාග දෙකකට මේක වෙන් වෙනවා. ඒතර මෙන්න මේ ඉස්සරහා මූණතේ හැඩය තමයි අපි අහන්නේ. ඒ හැඩය ත්‍රිකෝණාශ්‍ර හැඩයක්. හරි. මම කියන උත්තර දැන් පැහැදිලියි. හරි. අපි ඊළඟට යමු. ඔන්න ඔබ එන උත්තරේ පැහැදිලි. ඊළඟට මේ රූප දෙක එකතු කළ විට රයිට් එකතු කළ විට හැදෙන එක හරිම ලේසි එක නම් මම පොඩ්ඩක් එකතු කරලා 38 ප්‍රශ්නයට උත්තරය මොකක්ද? හරි ඉන්නකෝ 38 පුතේ උත්තරේ මම ඇදලා පෙන්නුවානේ ගිහිල්ලා බලන්න ආයි ඇදලා පෙන්නුවම අත දික් කරලා පෙන්නුවා මොකද්ද කියලා අහන්න මොකද්ද රයිට් මේකේ ආකාරම් පැටියෝ පුතාලට පේනවා කොටු 4 පැටියෝ පාට වෙලා තියෙන මුළු 4 පාට වෙලා තියෙනව නේද? ලස්සනට මැදට වෙනවා බොහොම හිතෙන් දැන් ඔය වැඩේ ඔයාලට කරන්න බෑ. හිතෙන් තමයි කරන්නේ. නමුත් මේවා හරි මේ පළවෙනි එක ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එක නිවැරදි. තුන්වෙනි එකේ කොටු තුනයි පාට වෙලා තියෙන්නේ හරියන්නේ නැහැ. ඒ උත්තරය අට දෙක බොහොම පහසුයි. මම අර ටිකක් ඔයගොල්ලෝගේ හිතට යන විදිහට වැඩේ පෙන්නුවේ. සර් 38 වෙනි ප්‍රශ්නේ ආපහු ගියා. මම ආයි කියලා දෙන්න පැටියෝ ආයි කියලා දෙන්නම්. හරි. ආයි කියලා දෙන්නම්. මම මේ ආපහු 40 කරලා 38 කියලා දෙන්න. හරි. ඊළඟට අපි බලන්න උපන්තිය තියෙනවා. අපෙන් අහන වැඩාත්ම වැඩිමල් කෙනා. හරිම ලේසි කතාවක්. වැඩිමල් වෙන්නේ පුතේ කලින්ම අවුරුද්දේ කලින්ම මාස. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මේ 2001 එක්කෙනා මෙයා බාලයි. මෙයා බෑ. මෙයා බාලයි. එයාත් බෑ. ඔව්. සර් ඔව්ද? මම ගොඩ ටොයිලට් යන්නේ නැත්නම් යන්නේ ඒක මට කියන්න ඕනේ අපිට හරි. ඊළඟ පැත්තට කොට මේ දෙන වැඩිමල් මේ බාලයි. වැඩිමල් කියන්නේ කලින්ම අවුරුද්දේ මෙන්න මේ දෙන්නගෙන් කෞශික අගන දෙන්නගෙන් කලින් මාසේ මෙයා 12 වෙනි මාසේ මෙයා 10 වෙනි මාසේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ පැටියෝ ගගන. මොකද 12 වෙනි මාසේ කියන්නේ බාලයි 10 වෙනි මාසේ කියන්නේ ඊට කලින් එන උත්තරේ ගගන තමයි ගන්න වෙන්නේ ගගන. ඔව්ද? හරි. අපි යමු. ඔව් අපි යමු එහෙනම් කලින් ප්‍රශ්න. ඔව්. අය
මට තේරුණා නෑ. කිවෙන එකද? හරි ආගෙන. ඔව්. ආගෙනම දැන් පුතේ මෙයා ගන්න මම 38 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. මෙතන පුතේ අපි චීස් කෑල්ල වගේ එක බැලි දැන් මේක තේරෙන්නේ 38 වෙනි එක තේරෙන්නේ නැත්නම් පැටියෝ කරන්න තියෙන්නේ ඔය පරණ මකන කෑල්ලක් වගේ එකක් අරගෙන හදාගන්න මේ වගේ හැඩයක්. හදාගෙන කපන්න පුතේ. කපලා බලන්න. කිසි ගැටලුවක් නැහැ. ලස්සනට එවි. මේක මෙතන දැන් පුතාට තේරෙන එක නේද අම්මට තේරෙන්නේ දැන් ඔය අම්මා එහා පැත්තෙන් නම් අම්මට තේරෙන්නේ නැත්නම් අම්මා කියන පුතාට කියන අහන්නේ කියලා. අම්මා නෙවෙයි ශිෂ්‍යත්ව ලියන්නේ ඔයා. ඒ නිසා ඔයාලා අහන්නේ. මට අම්මගේ සද්දෙත් ඇහෙනවා නේ. ඒ නිසා අහන්නේ. ඒකෝට මේක ඔව් පිටියෝ කියන්නේ මේ පේපර් එකේ හැම ප්‍රශ්නකට ලකුණු දෙකද දෙකමාරයි පුතේ. ප්‍රශ්න දෙකකට 5යි. ප්‍රශ්න දෙකක් 5යි. ඔව්. හරි දෙකක් 5යි කියලා එකතු කරන්න බැහැ නේද? හරි දෙකක් 5යි. ඔව්ද? දැන් අහන්න මෙන්න තියෙනවා මෙතන කැපුවා මම දැන් මේක ආයි කියා දෙන්න යන්නේ. කැපුවම පැටියෝ මෙන්න මේ රේඛාවේ කැපුවම අපි දෙනවා මෙන්න මෙහෙම හැදෙනවා. මෙන්න මේ මූණතර එන්නේ ඔය මූණතර කපන්නේ අපි ඔක දිගේ මෙන්න මේක දිගේ කපනවා. කපුවම මම එන කෑල්ල මෙතනට ගත්තම අපි ওই මූණත පුතේ මෙහෙම තියෙන්නේ. ඒකදී කපලා බලන්නකෝ නේද? මම කිව්වට තේරෙන්නේ නැත්නම් කපපුවා. ඒකට මොහොම හැඩයක් තමයි තියෙන්නේ. ඔය මම එහා පැත්තේ හැඩේ තමයි මේ අන්නේ. ඒකට අපේ ගහන්න වෙන්නේ ඉස්සරහ මූණතේ හැඩේ. හරි? මූණතේ හැඩේ මොකද ඍජුකෝණාශ්‍රම. හරි මූණත. ඍජුකෝණාශ්‍රාකාර මූණත. ඍජුකෝණාශ්‍රයක් දාන්න නේද? දිගට මූණතක් තියෙනවා. හරි. මම හිතනවා තාම පැහැදිලි ඇති. මේ ප්‍රශ්නේ තව පැහැදිලි නම් බලා ගන්න. 2001ට වඩා කලින් තමයි 2000. Thank you sir. හරි පැහැදිලි. 2000 කියන්නේ කලින්. හරිනේ? ඒතකොට කලින් තමයි 2000. Thank you sir. හරි. ඒතකොට කලින් ඊළඟට තියෙන 2000 ඉන්න දෙන්නේ 10 වෙනි මාසේ 12 වෙනි මාසේ දෙන්නේ කියනවා. හරිද? එතකොට අපි එන්නේ අපෙන් අහන්නේ 12 වෙනි මාසෙට වඩා පැටියෝ කලින් වෙන්නේ 10 වෙනි මාසේ කියන්නේ වැඩිවල්ම කෙනා තමයි 2010 වෙනි මාසේ කෙනා. ඒ කියන්නේ ගාගන. හරිද? අපි ඉක්මනට යමු මේ කතන්දරයට. අපි සෙකන්ඩ් පේපර් එකක් ගාලා පෙළ ගන්න පැටියෝ සෙකන්ඩ් එක ගන්න ඉක්මනටම. සෙකන්ඩ් එක අතට ගමුකෝ. හරි ගත්තා. හරි. දැන් වෙන පැටියෝ. හරි අහගෙන බලාගන්න පැටියෝ. මේක තියෙනවා කවියක් ලස්සන කවි පාඨයක් නේද? මල් පිපෙන පොකුණුද කඳුගම් කැලෑ කුඹුරුද වතු පිටි මිලිමුතුද තිබෙන මගේ රට කාට දෙවිද මහින්දාවුලු අහන්නේ නේද? මල් පිපෙන පොකුණු තියෙන කඳු ගංගා කැලෑ කුඹුරු තියෙන වතු පිටි මුතු මැණික් තියෙන මගේ රට කාටද දෙවිද වෙන්නේ කියලා අහනවා නේද? බලන්න ලස්සන රට ගැන කරන වර්ණාවක්. ගැඹුණු රජුරුවෝ තොටගමු හා මුතුරුවෝ තවත් රජ දරුවෝ අපේ පොඩි රට දිනු කෙරේ. ගැඹුණු රජුරුවෝ තොටගමු හා මුතුරුවෝ තවත් රජ දරුවෝ නේද? අපේ පොඩි රට දිනු කෙරේ. බලන්න මේ වගේ අය තමයි මේ රටේ දිනුවට මඟ පාදපු අය. හරි. මේ කවි දෙකෙන් මොන වගේ සතු අදහසක් රට ගැන දීලා තියෙනවා. දැන් අපි බලමු අහන ප්‍රශ්න ටිකට. හරි. අහන ප්‍රශ්න ටිකට අපි යමු. මෙම කවියෙන් කියවෙන්නේ කුමක් ගැනද? දැන් උතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ උතර මම උත්තර ඔක්කොම කියන ගමන් ඉන්න පැටියෝ. මෙතන ඔයාලට ලියන්න පුළුවන් මගේ රට නැත්නම් ශ්‍රී ලංකාව නේද? ශ්‍රී ලංකාව කියන්නේ අපේ රට ගැන මගේ රට ගැන කමක් නැහැ. ඒක කවි පන්ති නම මගේ රට. දැන් මේ ශ්‍රී ලංකාව ගැන නේද? ඒවා ලියන්න ශ්‍රී ලංකාව ගැන කියනවා නම් වඩා හොඳයි. ශ්‍රී ලංකාව ගැන ලංකාව ගැන පුළුවන් මගේ රට ගැන කියලා ලිව්වොත් ඉතින් ඒක මම කිව්වනේ පුතේ දැන් ඒකනේ මම කිව්වේ ඒක කියන එක ආයෙ අහන්න එපා මගේ. මම කියපු එක පුතේ මගෙන් අහන්න එපා. හොඳද? කතා කරන්න එපා. තේරුම්න්නේ? ඒකවත් ප්‍රශ්නයක්වත් ප්‍රශ්න නෙවෙයි පැටියෝ. පුතා මං කියන එකම ආයෙත් හරිද කියලා. අනිත් එකේ තේරුම් ගන්න නැහැ නේද? හරි යමු. කවි පන්තියේ සඳහන් යුගල පදයක් ලියන්න. මේක යුගල පද දෙකක් තියෙනවා පුතේ වතු පිටි මිනිමුතු වෙන මුකුත් නැහැ. හොඳ? වතු පිටි මිනිමුතු කියලා ගන්න පුළුවන් වෙන මුකුත්ම නැහැ. ඒ දෙක විතරයි. යන සමාන පදයක් මෙයින්ම ගැන කිව්වොත් හරියද? ගමන්නේ හරි. කමක් නැහැ. අර ශ්‍රී ලංකාවේ ඇසින්ද කමන ශ්‍රී ලංකාව ගැන කුමක් ගැනද කියලා කොහොමද කමක් නැහැ. හරි. ඊළඟට අහගෙන ඉන්න
කෙත්යන්ට සමාන පදයක් තියෙන කුඹුරු. එච්චරයි. වෙන ඒවා නැහැ. විශාලයන්ට විරුද්ධ පදයක් තියෙනවා. කුඹුරු කියලිවට භාරි දෙන්න බැයිද? ඉතින් මම කිව්වෙත් ඒකද දන්නවා. දැන් මගෙන් ආයේ මම කියන එක මහන්නේ. මම කියන එකයි මගෙන් අහන්න එපා. තේරුමක් නෑ පැටි right? මම කියන එක මහන්න ලබු දෙන්න බැරි. පුළුවන් නිසානේ මම මේ කියන්නේ. නේද? හරි. ඊළඟට බලන්න විශාල කියන විරුද්ධ පදයක් තමයි පොඩි. මගේ කියන අර පදේ බහුවචන පදේ තමයි අපේ වෙන එකක් නෑ. අපේ වෙන වචන නෑ. අපේ කියලා වෙන්න ඕන right? ගේ කියලා දෙන්නට කමක් නැද්ද? අපේ අපගේ මගේ අපගේ කමක් නෑ කමක් නෑ. කමන්න බෑ. හරි කොහොමද? දැන් පුතේ 6 වෙනි එක තාම කතා කරේ නෑ හොඳයි. හරි දැන් අහගෙන ඉන්න. අප්‍රාණවාචී බහුවචන නාම පදයක්. කියන්නේ පණ නැති බහුවචන නාම පදයක්. කවි පන්තියෙන් තෝරාගෙන මේ කවි දෙකෙත් තෝරාගෙන. එතකොට මෙන්න මේව එන්න පුළුවන්. දැන් පුතාලා ආපු මල් කියන එක එන්න පුළුවන්. හරි. ඉතින් කියන එක මම මේ කියන කන්නේ තු කලින් අහන්න බෑනේ. හරි. ඒක හරි. පොකුණු තියෙන, කුඹුරු තියෙන, කඳු, කැලෑ, වතු පිටි. ඉතින් මම කියන එක අහන්නේ උත්තර පත්‍රයේ තියෙන මමත් කියනවා අන්තිමට ඔයගොල්ලෝ මම කියන එක අහගෙන ඉන්නතු මගෙන් අහන්න ප්‍රශ්න. හරි. එහෙම බෑ. පොකුණු, කුඹුරු, කඳු, කැලෑ, වතු පිටි, මිනිමුතු, මල් ඒවා ලියන්න පුළුවන්. හරි. තව ඒවා තියෙනවා. ඒවා නිවැරදි. අම්මලා දාන්න. හරි. මොකද පණ නැති බහුවචන පදයක් සොයාගන්න බැරි කෙනෙක් ඉන්න බෑනේ. අපි ඊළඟට යමු. අක්ෂර වින්‍යාසයේ නිවැරදි එක නිෂ්පාදනය. පාඩ බොහොම පැහැදිලි පිළිතුර. බොහොම හොඳටම අපි දාන නිෂ්පාදනය කියන එක තුන්වෙනි. ඊළඟට විශ්වාසනීය. විශ්වාසනීය කියනකොට පළවෙනි එක තමයි විශ්වාස. හරි. ඊළඟට අපි යමු ඉක්මනට යමු වෙලාව ඉතුරු කර ගන්න ඕන පැටියෝ. මේකෙන් අපිට උඩින් තෝරලා අපිට කැමති ඒවා ලියන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. අපිට උඩ තියෙන ඒවාම ලියන්න. මේ වගේ එකක් දෙන්න පැටියෝ උත්තර සීමා කරන්න නේද? නිශ්චිත උත්තරය තියෙනවා. පුරුෂ ලිංගයේ එක වචන පදයක්. පිරිමි එක වචන පදයක් විදිහට ගන්න වෙන්නේ පොතම උත්තරේ තමයි පැටියෝ කුමාරයා. දැන් මම කියන එක පුතේ පිරිමි ගැහැණු බවක් අඳුර ගන්න බෑ. මොකද ඒක ඒ වගේ වෙලට අපි වෙන නමක් කියනවා. මම ඒක උත්තර පත්‍රේ මම කියලා දාලා නමුත් ඒක එක වචන පදයක් පිරිමි ගැහැණු බවකට එතන භාවිත කරගන්න බෑ. හරිද? නයිට් නිසා හොඳම වචන තමයි කුමාරයා. පණ තියෙන බහුවචන ප්‍රාණවාචී බහුවචන පදයක් මිනිස්සු. එළියට මිනිස්සු. ඊළඟට අප්‍රාණවාචී ඒක වචන පදයක් පණ නැති ඒක වචන පදයක් පැහැදිලි මොකද්ද? උඩුව එකලෙසි. හරි අපි ඊළඟටම ලේසි ටික ඉක්මනට කතා කරමු. ඊළඟට මම තව දෙයක් තියෙන පුතාලට මම උත්සාහ කරනවා පුතාලා දැන් මගෙන් සමහර අය දෙමළ වල වචන වල වෙනස්කම් පුංචි දේවල් අහලා තිබුණා. WhatsApp දාලා තිබුණා මම හෙට දවසේ. හෙට වැස්සේ නැත්නම් හෙට දවසේ මම පැය භාගයක විනාඩි 45ක විතර සිද්ධාර්ථ පන්තියේ දෙමළ ගුරුවරයෙක් ඔයගොල්ලන්ට ගෙනල්ලා මම දෙමළ සම්බන්ධයෙන් විශේෂ සිද්ධාර්ථ පන්තියේ මාසෙකට සැරයක් ඔයගොල්ලන්ට දෙමළ සර් කෙනෙක් අපි සම්බන්ධ කරලා දෙමළ පාඩම කරනවා දෙමළ සර්ලා. අපිට කොට තියෙන ගැටලු අහන්න පුළුවන්. තියෙන ඔක්කොම ප්‍රශ්න කියන පුතාල් ප්‍රශ්න ගොඩක් අහන එක නෙමෙයි මම මේ කියන්නේ. මොනවා හරි දේවල් තියෙනවා මට ඕන නම් WhatsApp දාලා කියන්න WhatsApp දැම්මම මම සර්ට යොමු කරන්නම්. ඒ වගේම සර්ගේ නම්බර් එක හෙට අපි අරගෙන ඊළඟ මාසෙ එනකොට මාසෙම සති දෙකකින් තුනකින් වගේ මම ගෙන්නන්නම්. එනකොට පුතාලගේ තියෙන ප්‍රශ්න සර්ට WhatsApp කරලා අහන්න පුළුවන්. එතකොට පුංචි වෙනස්කම් සියල්ලම දැනගන්න පුළුවන් සර්ගේ. අපි ඒක සිද්ධාර්ථ පන්ති උත්සාහ කරනවා සර්ව සම්බන්ධ කරන්න. ඒ උදව් ටිකක් අපි කරනවා. රයිට්? හරි. යමු. අර මේ ABCD කියන WhatsApp වර්ග හතරේ එකකට යන්න මේ නම්බරේ මොකද්ද? එකකවත් නැද්ද? නෑ. 0.77යි 157 95 23ට 157 95 23 හොඳ. ඒකට දාන්න මේ ලින්ක් එකක් කරවන්න කියලා මැසේජ් එකක් දාන්න. අලුත් පහේ පන්තියේ ලින්ක් එකක් කරවන්න කියලා WhatsApp මැසේජ් එකක් දාන්න ලින්ක් එකක් කරවන්න. රයිට්. මොනවා නාද කළේ? ඔව්. මොනවා නාද කළේ? අපි බලමු එහෙනම්. ඔව් මොකද්ද මොන එක ස්ත්‍රී ලිංගයට ආරම්භ. මොනවා ඔව් පුතේ. ඔව්. ආයෙත් සර්. මොකද්ද? මේ නම්බර් එක ආයෙමත් කියන්න පුළුවන්ද? 0.77යි මම දාන්න මෙතන. නම්බර් එක ආයෙමත් කියන්න මෙන්න පුළුවන්ද? බෝඩ් එකේ ලියන.
right හරි ඒගොල්ලෝ ලියා ගන්න කන්නේ මොනවා කියනද අපි දානවා සෙබඩ නාද පල්ලාය කියන එක ගන්න අනිවාර්යයෙන් සෙබඩ හරි right සෙබඩ කලාය කියලා තියෙනකොට වෙන එකක් නෑ right ඊළඟට හරි මොකද හුන්නේ මට හරි ආත්ම කියන එක මොන පදයක්ද පුද්ගල නාම පදයක්. ඒකට කියලා අපි දන්න නාම පද වර්ග හතරයි. ද්‍රව්‍ය නාම, ස්ථාන නාම, පුද්ගල නාම, සත්ව නාම. ඒකට මේ නාම පද වර්ග හතරෙන් මොකටද අයිති කියලා තමයි ලියන්න ඕනේ. ඉතින් මේක ඔයගොල්ලෝ ලියන්න පුළුවන් සමහර ප්‍රාණවාචික කියලා ලියන්න පුළුවන්. ඒ වචනේ ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ සෙබඩ නාද කළායි කියලා තමයි. හරි. ඒකට මම කියන්නේ හරි. බක්තිච්චා කියන එක සත්ව නාම පදයක්. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි යමු ඊළඟ එකට. කොහොමද? පස්වෙනි එකේ අත්තම්මා කියන එකට ඉංග්‍රීසි එකයි ස්ත්‍රීලිංග එකයි බටිච්චා කියන එකට පුරුෂ ලිංග එකයි කමක් නැද්ද? පුරුෂ ලිංග එකයි නෙමෙට කමක් නැද්ද? කමක් නෑ මට හිතුණා එහෙම පැටලෙයි කියලා. මේ කරුවා නෑ පුතේ ඉස්සරහින් ලියා ගන්න අර කොහොමද මම බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. නැත්නම් මට අතර मैं गो टॉयलेट හරි උදාහරණ මට එක දෙන්න තිබුණා මේ වර්ග අතරේ කොහොමද? ඔව් කියන්නේ. අදාළක විතරයි. පුස්තලමත් ලුණු නිෂ්පාදනය කරනවාද? ඔව්. ඉතින් පුතේ මේකට අදාළ නැහැ දැන්. දැන් මට එතකොට දැන් ඔයා ඔය ප්‍රශ්න આવොත් තව 10ක් තව මේක කරන්න වෙන්නේ නැහැ. ඔව් කරනවා. එතකොට මේ ප්‍රශ්නයක් ආවොත් පුතේ නැත්නම් පුතාලා WhatsApp දාන්න මම පිළිතුරු සපයන්න ඕනම නැහැ. අරන්කට WhatsApp දාලා කියන්නේ මම අනිවාර්යයෙන්ම පැය දෙකකට නැත්නම් විනාඩි කිහිපයක් ඇතුළත උත්තර ලැබෙන මට වැඩක් නොතිබ්බොත් ඒ වෙලෙම දෙනවා. right. දැන් අන්තිමට වෙන්නේ මොකක්ද අර මේ නිකන් උත්තර ටික මොකද සමහර ප්‍රශ්න ආරක තියෙන ප්‍රශ්න මෙතන ඉන්න අනිත් දරුවන්ට වැඩක් නැහැ. ඒගොල්ලෝ ඇවිත් ඉන්නේ මෙතන මේ පාඩම සාකච්ඡා කරගෙන. ඒ නිසා තේරුමක් නැහැ. පාඩම ගැන විතරයි. වාර්ෂිකව දැන් අහගෙන ඉන්නකො මේ නිවේදනයක් තියෙනවා. අපි ඉගෙන ගන්න තියෙන නිවේදනය ගැන මම පුතාලට මේ පේපර් හදලා තියෙන හැම නිපුණතාවයක්ම අහු වෙන විදියට. right. අපි යමු ඊළඟට. අයියයි. සර් පස්වෙනි එකේ ස්ත්‍රීලිංග පුරුෂ ලිංග කියලා ලිව්වට ඒකට අපිට ලකුණු දෙනවද? ඒකට මෙහෙමයි උතනදී නම් ඒක වැරද්දක් නැහැ වැරද්දක් නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙන අරක එහෙම වැරද්දක් නැහැ. නාමපද වර්ග එකක් නාමපද වර්ගයක් ගැටලුවක් නැහැ. සර් ඔව් හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද සර්? සෙබඩ නාද කළා. හරිනේ right. වාර්ෂිකව පවත්වනු ලබන පාසලේ පොළ මෙවරද නොවැම්බර් මාස 27 වෙනි දින සැරවරු 9ට පාසල් භූමිය තුල පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සෑම ශිෂ්‍යයෙකු තම ගෙවත්තේ වගා කර ඇති එළවලු පළතුරු රැගෙන උදේ 7:30 වන විට පාසල පැමිණිය යුතු බව දැනුම් දෙන්න. right. මේ නිවේදනයේ සිසු රැගෙන ආයුත්තේ මොනවාද? බොහොම සරලයි. මොනවද ගේන්න ඕන? ಜಾති කීපයක් මේක පැහැදිලි කරලා තියෙන මොනවද? බොහොම සරලයි. එළවලු පළතුරු කියලා ලිව්වත් හරි. කමක් නැහැ. එළවලු පළතුරු ඇති. හැබැයි ගෙවත්තේ වගා කරලා ඇති. හොඳම මම ගෙවත්තේ එළවලු පළතුරු वगा करे දරුවෝ ඒක තමයි කියන්නේ. ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ පැටිය ඒක තමයි. හොඳේ? හරි. සර් එළවලු පළතුරු කියලා ලිව්වම හරිද? සර් එළවලු පළතුරු කියලා ලිව්වම හරිද? ලිව්වම හරි. ඔව් හරි. හරි. පුතාලා අවධානයෙන් ඉන්න. අවධානය කියන එක වැදගත්. මම කියා දෙන්නේ අහන් ඉන්න. හරි. එතකොට හොඳම එළවලු පළතුරු කියලා ලිව්වත් ප්‍රමාණවත් වඩාත් හොඳයි. සම්පූර්ණ උත්තරේ විදිහට තමගේ වත්තේ වගා කර ඇති එළවලු පළතුරු කියලා ලිව්වනම් වඩා හොඳයි. right. අපි ඊළඟට යමු. හතර ශ්‍රේණියේ පෙළ පොත ඇසුරෙන් පාසලා ඡේදයේ ස්ථාන සම්පූර්ණ කරන්න. එතකොට මම මේක විශේෂයෙන් දැම්මේ පැටියෝ ඔයගොල්ලන්ට පොඩ්ඩක් පොත් ටික කියවන්න right. පොත්වල තියෙන ඒවා පොඩ්ඩක් වචනයක් දෙකක් මතකයේ තියෙද කියලා තමයි මම මේ බැලුවේ. මෙතන බොහොම සාමාන්‍ය දෙයක් තියෙන්නේ. සීගිරියේ ලෙන්දොරකට සීගිරිය කියලා තිබ්බනම් ඉවරදී සීගිරියේ ලෙන්දොරකට ඒ වෙන වචන වෙනස් වෙන්න බෑ. ඒ විදිහටම තියෙනවා සීගිරියේ. එච්චරයි. right. ඊළඟට අපි ඉක්මනට යමු කතාවට.
ඉක්මනට කතාව ඉක්මන් කරලා කරගෙන යමු. ගොවියෝ කියලා ආවම තෝරා ලියන්න තියෙන අනිවාර්යෙන් උත්තරේ තෝරා ලියන්න ඕන. ගොවියෝ කියන්නේ ගොඩක් දත්ත. ඊළඟට ප්‍රකාශ කළහ කියන්නේ ගොඩක්. එහෙනම් එන්න ඕන මිනිස්සු කියන එක තමයි ලියන්න ඕන තෝරලා. මිනිස්සු කියන එක තෝරා ලියන්න ඕන. මේක ගලපන වාක්‍ය ලියන්න අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් කියවගෙන ඊට පස්සේ මේකට අංක ටිකක් දැම්ම නම් ගොඩක් හොඳයි. එතකොට එක දාන්නයි බොනුන්ගෙන් අපි මේක දාන්න දෙයක් දෙක ඇතැම්මය තුන හිස පහ නේද හතර කරමින් පහ කන් හය සෙලවුව මේකෙන් දාලා ඊට පස්සේ මේක එක එක දැන් බොනුන් කියලා ලියනකොට මේක එක කපනවා හරි ඊට ඇතැම්මය ලියනකොට දෙක විදිහට කප අපිට පුළුවන් මේක දිගේ ලස්සනට ලියන්න මේ විදිහට ලස්සනට ලියන්න ඕනේ ඊළඟට තියෙනවා වරක් දැන් මේ අපි ඉගෙන ගත්ත ඡේදයක තියෙන කතරම අපි දාලා තියෙන ඉස්සරහට right ශ්‍රී ලංකාව සාගරයේ පිහිටි වෙන්නේ කොයි සාගරයේද ඉන්දිය සාගරය මේක අපි දැනගත්ත නිසා තමයි දාලා ඊළඟට බලන්න ෆාමර් කියන්නේ ගොවියා පඩිපිලි කියන්නේ කුඹුර 12 වෙනි එක කරුණාකර මට පෑනක් දෙන්න please give me a pen කරුණාකර මට පෑනක් දෙන්න විදිහට කියනවා ඉංග්‍රීසි ඊළඟට තියෙනවා I have two brothers මට මේක අපි ඉගෙන ගත්ත දෙයක් පුතාලා ඉංග්‍රීසි ටීචර් කියලා දෙන්නේ නැති මට සහෝදරයා brothers ගේ සහෝදරයා දෙදෙනෙක් සිටි නවාකුවක් තමයි සිටි කියලා කියනවා හරි please go out ඒ කියන්නේ කරුණාකර එළියට යන්න right ඊළඟට ඔබේ ගම කොහෙද කියලා අපි ලෙවලෙන් අහන්නේ කොහොමද උඹලූර් ඊළඟට මොනවද තව ගැටලු ඔයාලට මොනවද කියන්න හෙට දවසේ අපි පෙන්සල්ගෙන් අහන්න පුළුවන් පාල් කුඩිය උඹල කියන්නේ කිරි බොන්න ඒ මේ තාර උඹල කියන්නේ තේ දෙන්න ළඟ මුරුදු දෙන්න ඕන එක මොකද කරගන්න ඊළඟට බලන්න 16 වෙනි එක තියෙනවා හරි වැදගත් දෙයක් මේ දවස්වල ගොඩක් කතා කරන දෙයක් අපේ රචනය පරිගණකයට දෙහිවින් ජනප්‍රිය වී ඇති මෙවලමකි එය අද අපට දැතිවම බැරි උපකරණයක් මට්ටම දිනුනේ දැන් මමත් පරිගණකයෙන් වැඩ කරලා ඔයගොල්ලෝ දාලානේ ගොඩක් අය පරිගණකේ ඔච්චර වටනද නේද එමගින් අපිට ප්‍රොජෙක්ට් රැසක් තියෙනවා ඔන්න මම කිව්ව පුතාලට ගිය සතියේ අපි කොටස් 4කින් තමයි රචනාව ලියන්නේ පළවෙනි එක තමයි මාතෘකාව අවබෝධ කර ගැනීම දෙවෙනි එක තමයි චිත්‍රයක් මවා ගැනීම තුන්වෙනි එක තමයි කරුණු කොටු කිරීම හතරවෙනි එක තමයි රචනාව ලිවීම. ඔය කියන කරුණු හතර ඔස්සේ යන්න ඒකට මාතෘකාව කියවමින් අපි ඉන්නේ. පරිගණකයෙන් අපට ඇති ප්‍රයෝජන. රයිට් මේ මාතෘකාව පරිගණකයෙන් තියෙන ප්‍රයෝජන පරිගණකය ගැන විස්තර බෑ. ඒ අනුව ලියන්න ඕන පරිගණකයෙන් තියෙන ප්‍රයෝජන. right විස්තර බෑ පරිගණකය මෙන්න මෙහෙමයි එක වර්ගයේ තියෙනවා. ඒක නවීනෙන් දියුණු වෙලා තියෙනවා. ඒව බෑ. දැන් අපේ ගෙන ආයක පරිගණක තියෙනවා ඒව බෑ. පරිගණකය ගැන කතා කරන්න ඕන ප්‍රයෝජන ගැන පමණක් කියන්න ඕන. දැන් ඉතින් පොඩ්ඩක් සිතින් මවා ගන්නවා චිත්‍රය මවා ගමු දැන් නම් චිත්‍ර මවමු පරිගණකයේ ප්‍රයෝජන ගැන. ඊට පස්සේ කරුණු තුනක් ඔලු කරගමු. ඒක ඕන තරම් පුතාලට මේව තියෙනවා නේද? දැන් අද බලන්න මේ පන්තිය ගැන ලියන්න පුළුවන්. පරිගණකයේ නිසා අපට අන්තර්ජාල නැත්නම් අපි කියන්නේ මොකද්ද? ඔන්ලයින් පාන්තිනේ ඔන්ලයින් කියන වචනේ ලියන්න එපා ලියනම නම් මේ වගේ වචනයක් අර උඩු කොමාවක් දැන් ඔන්ලයින් කියන එක ලියා ගන්න ඕනම නම් නේද right අපි මේ වගේ උඩු කොමාවක් දාලා ලියන්නේ නැහැ ඔන්ලයින් කියන වචනේ ලියන්න පුළුවන් උඩු කොමා දෙකක් දාන්න උඩු කොමා දෙකක් දැම්මම ඒව ඕන වචනයක් අපිට ලියන්න පුළුවන් ඒ වගේ දේවල් හරි මේ විදිහට අපිට පරිගණකය හරහා අපිට සජීවී පන්තිවල සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා කියලා කියනවා. ඊළඟ පරිගණකය අපිට පුළුවන් මුද්‍රණ යන්ත්‍රයක් විදිහට. මුද්‍රණ යන්ත්‍රයක් විදිහට මුද්‍රණ කටයුතු කරගන්න වාර්තා කරනවා. ඒ අපි මේ ඔක්කොම මේ ආර්ට් වර්ක්ස් නැත්නම් මේ අකුරු මුද්‍රණය කරලා පේපර් හදාන්නේ පරිගණකයෙන්. ඒ නිසා මුද්‍ර කටයුතු වලට. right? ඊළඟ අපිට ඉන්ටර්නෙට් බලපෑම් බලන්න. අන්තර්ජාල පාස්කම් බලන්න. අන්තර්ජාල වීඩියෝ බලන්න අපිට ගවේෂණය කරන්න කවුරු එකතු කරන්න නේද ඒ වගේ දේවල්. ඊළඟට පරිගණකයේ භාවිතා වෙනවා අද දැක ඔයගොල්ලෝ දැකලා ඇති කඩසාප්පු වල නේද? අද කඩේකට ගියාම ඒගොල්ලෝ එතන නේද පරිගණකයෙන් තමයි ඔක්කොම බිල හදන්නේ. නේ? කඩසාප්පු වල කර්මාශාලා වල බැංකු වල ওই තරම් ලියන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ පුතාලට පුළුවන් කරුණු ලියන්න පුළුවන් ඕන තරමක් මේ විදිහට
ඊර කරුණු තීරණය කළ ඊට පස්සේ විස්තර කරන්න මම හිතන මේක ලබු ගොඩක් ඇති ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ දේවල් මුද්‍රණ කටයුතු සඳහා පරිගණකයේ බෙහෙවින් යොදා ගන්න. හරි සරලව ලියන්නේ. ඊළඟට ඔය අන්තර්ජාල පන්ති පැවැත්වීමට සඳහා නේද? මාර්ගගත ඔන්ලයින් කියන එක සිංහල වචන මාර්ගගත පරිගණකය හෝ ජනෝදුරකථන හරහා නේද? පරිගණකය හරහා මාර්ගගත පන්ති වලට සහභාගී වීමේ හැකියාව ඇත. ඊළඟ අන්තර්ජාලය හරහා බොහෝ දැනුම ලබා ගැනීමට උපකාරී වේ. පරිගණක උපකාරී වේ. කඩසාප්පු කර්මශාලා බැංකු ආදී කටයුතු සඳහා පරිගණකය අත්‍යවශ්‍ය වේ. ඉතින් මේවා ලියන්න පුළුවන් පුතාලට වෙන වෙනම ලියන්න පුළුවන් මම කම්මකට අරගෙන සටහන් කළත් මම හිතන්නේ එච්චර අමාරු මාතෘකාවක් නෙවෙයි. හරියට කලබල නැතුව ලියා ගන්න. රයිට්. අපි ඉක්මනට ගණන් ටිකට යමු පුතේ 20930 බොහොම ලේසි 20940 ඊළඟට රටාව හඳුනගමු මේකේ රටාව බොහොම සරල රටාවක් අපිට තියෙන ඒකට පුතාලා බලන්න මේකෙන් මේකට යනකොට මොකද්ද වෙලා තියෙන්නේ කියලා 11ක් අඩු වෙලා තියෙනවා ඊට පස්සේ මේකෙන් මේකට යනකොට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා 11ක් අඩු වෙලා තියෙනවා 11ක් අඩු වෙලා තියෙනවා අපි පැත්තකින් ලියලා අඩු කරමු 2824 න් 11ක් අඩු කරමු එතකොට මොකද වෙනවා 3යි 1යි 8යි 2යි ඒ විදිහට ඉතින් 2813යි ඒකෙත් අපි 11ක් අඩු කරලා දෙනවා අපිට උත්තරය එනවා 2.8යි 2යි හොඳයි ඒකත් මෙතන ලියුණා උත්තරේ පැහැදිලි කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ අපිට තියෙන සංඛ්‍යා තුනක් 8 6 5 ලොකු එක තමයි 8යි 6යි 5 පොඩි එක තමයි අපේ අනිත් පැත්ත 5යි 6යි 8 මේ දෙක අඩු කරමු අඩු කරාම අපිට එනවා මේ පැත්තෙන් ගේන්න දැන් 5 අඩු කරාම එතකොට මෙතන එනවා 7යි මෙතන තියෙන 5යි අපි එහා පැත්තෙන් ගෙන ආවම එතකොට 15යි 9යි මෙතන දැන් තියෙන 7යි 2යි 297ක් එනවා අපිට පිළිතුර ලොකු මේකේ පොඩි මේකේ වෙනස 297යි හරි පැහැදිලි ඇති පුතාලට වෙලාව අරගෙන ඕන නම් පොඩි සටහනක් අවශ්‍ය තැනක දාගන්න බැහැ මම විනාඩියක් වෙලාව දෙන්නම් දාගන්න හරි විනාඩියක් වෙලාව දෙන්නම් දාගන්න රයිට් හරි ලස්සට වැඩේ කරමු ඉක්මන් කරමු පැටවු දැන් පුතාලට මම මේ මෙහෙම කරන්නේ කොහොමද කලින් ක්‍රමයට වඩා පුළුවන් මම අද අත්හදා බලන්න කරේ පුතාලා ටිකක් අර ස්ක්‍රීන් එකට ලොකුවට අකුරු ඇවිල්ලා හොඳට පේනකොට නේද දැන් මේක පෙනිපත්තද ගත්තේ ගොඩක් කොහොමද මේක වඩා හොඳයි එහෙම නැත්නම් කලින් කරපු ක්‍රමය හොඳයි මම මේකෙත් තමයි වෙනස්කම් කරනවා ලබන සතියේ ටික ටික බෝඩ් එකට එනවා කිසි ගැටලුවක් නැහැ අද පොඩ්ඩක් මගේ මේ තියෙන ස්වරූපයේ ඇන්ගල් එකේ පුංචි ගැටලුවක් තියෙන නිසා බෝඩ් එකට විතර යන්න බැරි කමක් තියෙන්නේ නැත්නම් මම එනවා බලමු ඉස්සරහට වෙනස්කම් කරලා මේ ගැන අදහසක් මේක හොඳයිද ක්‍රමය හොඳයිද නේද විශේෂයෙන් දැන් මෙතන ඉන්නේ ගාල්ල දරුවෝ ටික අපි පන්ති පටන් ගත්ත වහාම ඒ කියන්නේ දැන් ඉස්කෝලේ පටන් ගන්නවා කියලා කියනවා පැටිව අපි දන්නේ නැහැ අපි ඉතින් ඔය කොහොම හරි අත්තා ගන්න ලේසිකද සමහරට කොහොම නමුත් ඉතින් මම හිතන්නේ නැහැ පුතාලට එහෙම ලේසි වෙයි කියලා අපි බලමු එන විදියක් බලලා ගාල්ලේ දරුවෝගේ පන්ති පටන් ගත්තොත් ගාල්ලේ දරුවෝ ඔන්ලයින් මේ අවස්ථාවක් නැහැ නමුත් මම කොහොමදවත් තීරණය කරන්නේ නැහැ අම්මා තාත්තගේ සහ දරුවෝගේ ජීවිත නේද ඔයගොල්ලෝ පාට බයිල ගෙච්චන හොඳ දෙයක් නෙවෙයි තත්ත්වය ඊටාම යහපත් වෙන තෙක් මම පන්ති ආරම්භ කරන්නේ නැහැ ඒක මේ මට ඇත්තටම වාසී පන්ති පටන් ගන්නවා නම් කරන්න නැත්තේ පැටියෝ ඔයගොල්ලෝ අපිට වටින ඔක්කොටම වඩා ඉතින් තවුත් අවුල් කරන්න බෑ ඒ නිසා අපි බලමු උත්සාහ කරමු වඩාත් පහත් වෙන්න ලබන මාසේ මොකද්ද කරන්න කියන එක අපි සති තීරණය කරමු කොහොමද ප්‍රශ්න පත්‍ර සියල්ල මම සකස් කරලා අවසන් කරගෙන යන්න හරි අපි යමු ඊළඟට පුතා ලියා ගන්නකම් මම කතා කරේ අඳුරු කරන දෙමැති කොටස භාගයක් ලෙස දක්වන්න. right මෙතන තියෙන කොටු ටික මම ඉස්සෙල්ලා කොටු ටික ගණන් කරගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි තියෙනවා. දැන් අපෙන් අහන්නේ බලමු මොකද කියලා. මම අඳුරු කරන දෙමැති ටිකට මම පොඩි පාඩක් දාගන්න මේ හදන්නේ. මම දානවා මෙන්න මේවට 1 2 3 4 5 6 7 8ක් තියෙන්නේ. 16කින් 8ක් කියන කටික හරියටම භාගයයිනේ. මොකද 16න් 8 කියන උත්තරේ වැරදි නෑ. 16න් 8 කියන උත්තරේ වැරදි නෑ. හරි? 16න් 8 කියන උත්තරේ හරි. ඕන කෙනෙක් කිව්වොත් එහෙම 16කට බෙදලා 8ක් පාට කළා 8ක් පාට කළා නෑ. පාට කර නෙමෙයි.
කොට එහෙම කියලා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. හැබැයි පැටියෙ මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? අපිට මේ 16 භාග ඉගෙන ගන්න නැහැ මේකත් ඉවරයි. කෙනෙක් කියන්න පුළුවන් 8න් 4යි 4න් 2යි ඒ ඔක්කොම හරි මට ඕන මෙච්චරයි පැටියෝ. අපි මෙන්න මේ නිකමට හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු එන්න මේ යට තියෙන කහ පාට කොටු දෙක මෙතනට ගෙනින් දාන්න. මේ කහ පාට කොටු මෙතනට දාන්න. දැන් මම හරියටම මෙතන කොටු 8ක් පිරෙනවා. කොටු 8ක් පිරෙනවා කියන්නේ කීයද? හරියටම භාගයක්. මට ඕන වෙලාවට භාගයක් කියනවා. භාගය අපි කියලා කියනවා. ඇත්තම කියනවා නම් මෙතන පාට කරලා තියෙන භාගයක්. නැත්නම් කවුරු හරි 16න් 8ක් ඕකේ. කිසි ගැටලුවක් නැහැ. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති මම ඔය පාට කරලා නොමැති ටික තමයි කහ පාට කරලා පුතාලට පෙන්නන්නේ. හරි. right එහෙනම් අපි යමු ඊළඟට. මෙහි එකතුව රෝම සංඛ්‍යාවලින් පුතේ මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ 8. එහෙනම් 2යි 8යි එකතු වුණාම 10යි. හැබැයි 10 ලියන්න ඕන පුතේ රෝම සංඛ්‍යාවලින් ඒ කියන්නේ පුතේ x x කියලා ලියුවොත් තමයි ලකුණු ලැබෙන්නේ 10ට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. බොහොම ලේසි පුතාලට මම හිතන්නේ. රූපේ දැක්කේ සමපාද ත්‍රිකෝණයක්. පැති තුනම සමානයි. සමපාද සමාන පාද කියන ත්‍රිකෝණයක්. කොටස් වල බෙදෙන ආකාරය. මේ සම්පූර්ණ ත්‍රිකෝණ ගණන කියලා අපිට ගහනවා සම්පූර්ණ ත්‍රිකෝණ ගණන. අපි ගණන් කරමු නම් පාඩක් දාගෙන ගණන් කරගන්න පුළුවන් 1යි 2යි 3යි 4යි. ඊළඟට ඊට අමතරව තියෙන පුතේ වටේ තියෙනවා එකක් ඒකයි 5යි. ඔක්කොම ත්‍රිකෝණ 5යි. ත්‍රිකෝණ 5යි. මේ ඇති කෝණ ඍජු කෝණයකට වඩා වැඩිද අඩුද? ඍජු කෝණ කියන්නේ අපි ගන්න මේ කෝණය මේ මුලත් පොතේ මුල කලදාසි මුල. මේක තමයි ඍජු කෝණය. අපි අහනවා මේකේ මුළු කොහොමද? මේකේ මුළු ඍජු කෝණයට වඩා අඩුද වැඩිද කියලා අපි අහනවා. මේ බලන්න ඕනම මුලක් ගන්න. මේකේ තියෙන ඕනම මුලක් පාට කරොත් පුතේ ඔය අපි කියන ඍජු කෝණයට වඩා මේ හැම කෝණයක්ම පුංචි කුඩා. එහෙනම් අපි කියන්නේ අඩුයි නැත්නම් කුඩා අඩුයි. එහෙම ලියවන හරි. අඩුයි කියන්නේ අඩුද වැඩිද? මේක ඇතුලේ තියෙන ඔක්කොම අඩුයි. ලොකු ඒවා නෑ. සෙනම අඩුයි. අපි ඊළඟට අපි යමු ඊළඟට පළතුරු කඩේකට ගිය නිමල් රුපියල් 15 බැගින් අබගෙඩි 3ක් රැක අපි හදමු ගන්න. හොඳ ලස්සනට හදමු. රුපියල් 15 ගානේ අබගෙඩි 3ක්. අපි හදමු 3 වරක් 5 15 5 එකක් ඉතිරි 3 වරක් 1 45යි ගන්න. 8 බැගින් කෙසෙල් ගෙඩි දිලා නැහැ කෑල්ල නේද? 8 බැගින් කෙසෙල් ගෙඩි කියලා කියනවා. 8 බැගින් කෙසෙල් ගෙඩි 4ක්. හරි 8 වාරක් 4 දැන් චක්‍රේ පාඩම අපේ දරුවාට නේද 32ක් මිලදී කියන රුපියල් 100ක් අපි දැන් එහෙනම් මේක එකතු කරමු අපි ටග්ගා එකතු කරමු එහෙනම් එනවා 7යි 7යි 77යි අපි අපේ ගහන්නේ 77 නෙවෙයි අපි මොකද කරන්නේ මුදලාදිට 100ක් දුන්නම අඩු කරන්න 77ක් බිඳුවෙන් අඩු කරන්න බෑ මේ පැත්තේ නෑ එහෙනම් කියනවා 9යි ඒ පැත්තට ගිහින් 10යි 10යි 7ක් අඩු කරාම 3යි 9න් 7ක් අඩු කරාම 2යි 23යි රුපියල් 23යි කියලා රුපියල් ඕන 23යි 7 නැතත් තවලක් නෑ 7 තිබ්බත් තවලක් නෑ 23යි පුතාට අවශ්‍ය දේ සටහන් කරගන්න පුළුවන් නැවත වීඩියෝ එක බලන්නත් පුළුවන් පුතාට හොඳ ප්‍රසන්ටේෂන් එකක් විදිහට වීඩියෝ මෙතන තියෙනවා ලස්සනට රයිට් හරි අපි ඊළඟට යමු හොඳ ළමයි තාන්පටියෝ අක්කා 11යි 15ට පාඩම් කිරීමට පටන්ගෙන අක්කා පටන් ගන්නවා 11යි 15ට රයිට් පටන්ගෙන පැය 2යි මිනිත්තු 30ක් අක්කා පාඩම් කරනවා කොච්චර කාලයක්ද පුතේ පැය 2යි මිනිත්තු 30ක් 2යි 30ක් පාඩම් කරනවා දැන් මෙහෙම ඔයාලට ඇඟිලි වලින් හදන්න පුළුවන් නැත්නම් එකතු කරමු 5යි 4යි 3යි 13යි 45 13යි 45 කියන්නේ 12 ගාන 13 නිසා ඒ කියන්නේ 5 1යි 45 5 1යි 45යි එහෙම කවුරු හරි කෙනෙක් ක්ලියර් තියෙන 13යි 45 කියලා වැරදි නෑ හැබැයි 13යි 45 තාම අපි ඉගෙන ගන්න නිසා තමයි මම මේ 5 1යි 45 කිව්වේ කවුරු හරි කෙනෙක් ලියනවා නම් හැබැයි ලියන්න ඕනේ මෙහෙමයි ඒගොල්ලෝ ලියන්න ඕන 13යි 32යි 45 අයිට ඒගොල්ලෝ ලියනවනම් එහෙම ලියන්න ඕනේ නැතුව බෑ. ටිකක් කිව්වොත් බෑ. පැය කියන එක ඉස්සරහට අවශ්‍ය නැහැ. අපි ඒක ඉගෙන ගමු. පැය ඉගෙන ගමු. ඉගෙන ගන්න අපි මේ 12 ගාවට 13යි කියලා තීරණය කළා. යම් කොට 1:45යි. 12 ඊළඟට 1:45යි.
right මම හිතන පැහැදිලි ඇති උදාහරණ සටහනක් දාගන්න නැත්නම් ඉංග්‍රීසි ගණන් කරලා දාගන්න 11යි 15 12යි 15 1යි 15 1යි 15ට මිනිත්තු 30ක් එකතු වුණාම 1:45යි එච්චරයි. මම හිතන පැහැදිලි අවශ්‍ය නම් පුතාලට වීඩියෝ බලන්න හැකියාව තියෙනවා. right පාසලේ පිරිමි ළමයි සංඛ්‍යාව 750යි. පිරිමි ළමයි 750යි. ඒ ගැහැණු ළමයි සංඛ්‍යාව පිරිමි ළමයි සංඛ්‍යාවෙන් දෙගුණයකට වඩා 7ක් වැඩි. ඒ කියන්නේ පිරිමි ගාන 750යි ගැහැණු ගාන 750වත් දෙකයි අද බලන්න 7ක් වැඩි. දෙගුණයකට 7ක් වැඩි. 7ක් උත්තර කරනවා. මුල්මයි ගන්න. සිම්පල් 7යි. මේක 5යි කියලා 5 උතුණක් 15 5 එකක් විතරයි. ඉතින් එතකොට 2257යි 2257යි. හරිද? වැඩි අනම්මන වෙන මේ දැන් ඔයගොල්ලෝ ගැහැණු ටික වෙනම එහෙම හොයන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. නැත්නම් ඒ ටික වෙනම ලියලා එකතු කරලා හදලා ඊට පස්සේ උඩේකට එහෙම කරන්න ඕනේ. දීලා ටික අපිට ක්‍රමයේ කෙටිම ක්‍රමයෙන් යන්න ඕනේ. ඉතින් ඒකට මේක සරලයි මේ දීලා තියෙන එක මේ විදිහට ලියාගත්තම හරි සරලව කරන්න පුළුවන්. හරි. මම තාම කොහොම පැහැදිලි ලස්සන පේනවා ඇති. කරන්න ටික හදන්න. ලස්සන ඉක්මනට ඉවර කරන්න පිටි. ටක්කා ලියා ගන්න කටු ස්ථාන දාගන්න ටක්කා. හරි. 80 50 7යි. ඉතින් හරි. අලුපාඩුවක් තියෙනවා. ටිකක් හෙමින් වැඩ කරන කෙනෙක් ඉන්නවනම් පේපර් එක කරලා එන්නවනම් කෙරුවේ නැත්නම් ඉතින් ගොළු ටක්කාල නැවත මේක සාකච්ඡා කරගන්න ඕන බලන්න ඕන. right. අපි යමු. ඊළඟට මේක අපිට තියෙන්නේ එකතු කරන්න. 0යි 5යි මම මිලිලීටර් ටික එකතු කරගෙන යන්නේ 5යි ඊළඟට එතන 6යි 7යි 13යි 3 එකක් විතර ඒක මේකෙන් යන්නේ ඉතරයි. හරි සාකච්ඡා. ඊළඟට එනවා මෙතනට එනවා කොහොමද? එහෙනම් 8යි 350යි හරි මොකක්ද සාකච්ඡා. ඊළඟට අපි යමු බොහොම සරලයි කරන්න කරන්න ලේසි. අතුල් කරලා කොටස කොටු කොහොමද? අපි ගණන් කරමු. කොට ටික ගණන් කරමු. හරියට ලේසි කතාවක් නේ. 1යි 2යි 3යි ෆුල් 3යි. මේ දෙක එකතු කරන් 4යි. මේ දෙක එකතු කරන් 5යි. මේ දෙක එකතු කරන් 6යි. මේ දෙක එකතු කරන් 7යි. කොටු 7යි. කොටු 7යි. ඊළඟට එනවා මේ සම්පූර්ණ අඳුර කියන තව කොටු කීයක් වාට කළ යුතුද? හරි. ඒ කියන්නේ සුදු කොටු ගන්න අපෙන් ගහන්නේ. අපි එකක් ගණන් කරමු. ටක්කල් ගණන් කරමු දැන්. දැන් මාත් එක්ක ගණන් කරමු කට්ටියව. right හොඳ බරුටික වගේ පටන් ගමු ගණන් කරා. right. අස්තර ගණන් කරමු. හරි. මන්නු පුරෝ ගණන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි සම්පූර්ණවට ගණන් කරා 14ක් ගණන් ගන්නවා මට. right. ඊළඟට 15යි 16යි 17යි 18යි. right. 18යි කොහොමද 18යි? උතා ටික එකක් දාගෙන ගණන් කළා බලන්න. 18ක් කියලා මම ඒක දැන් පාඩම් කරලා කියලා සුදු ටික 18යි. අපි ඕනනම් ආයෙත් ගණන් කරලා පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 13යි 14යි මෙතන 15යි 16යි 17යි 18යි. හොඳයි මොහොත සරලයි වැඩේ. හරිනේ. ඊළඟට අම්මා එළවලු මිලදී ගැනීමට පොළට ගියාය. ඇය කැරට් කිලෝ දෙකක් මිලදී රුපියල් 600ක් වැය වුණේ නා. කැරට් කිලෝ දෙකක් 600ක්. එහෙනම් කැරට් කිලෝ එකක් අම්මා ලේසියිනේ. දෙකක් 600 නම් එකක් හොයන්න පැටියෝ 600 බෙදාන දෙකෙන් 3යි කුමාරත් දෙක 6යි බිඳුවයි නැහැ බිඳුවයි නැහැ උත්තරේ 300යි. මේ කාකාර කියන පුළුවන් 600 දෙකට විතර 300 කමන්නේ හොඳයි. ඊළඟට කැරට් කිලෝ 1යි 500 ප්‍රමාණය සමාන පාර්සල් 3කට වෙන් කළේ නම් එම එක පාර්සලයක බර හරිනේ. කිලෝ 1යි 500ක් කියන්නේ 1500ක්. බෙදන්න 3ට සමාන පාර්සල් 3ක්. එකට නෑ. 15ව ගත්තොත් පැටියෝ 15ට කිලෝ කීයක්ද? 15ට අපි ගමු 3ව 5. 3 15යි බිඳුවයි බිඳුවට නෑ බිඳුවයි
0යි බිඳුවට නැහැ. ඒතර 500 ග්‍රෑම් 500. ග්‍රෑම් දාලා බලන්න බල කියන්නේ ග්‍රෑම් 500යි. 1.500 1500 තුනට බෙදන්න. ග්‍රෑම් 500. තාම වැදගත් අවස්ථාවක් දාගන්න නැත්නම් බලන්න පුළුවන්. ඒකට අවධානයෙන් බලන්න. අපි යමු. මේ උපකරණය පුතාලා ඉගෙනගෙන තියෙන මේ උපකරණය පුතාලට මම පෙන්නලා තියෙනවා. මම හැම පාන්තියකටම ගෙන ආවා මිනුසරාවක්. මම මිනුසරාවක් ගෙන ආවා. පුතාලට මම පෙන්නලා තියෙනවා. හරි. මේ උපකරණයෙන් මනින්නේ මොනවාද? මේක මිනුසරාව මේකෙන් මනින්නේ ද්‍රව පරිමාව මනින්නේ. ද්‍රව පරිමාව දියර පරිමාව. ද්‍රව නැත්නම් දියර පරිමාව මනින්නේ. මේකට දැම්මම කොච්චරද වතුර වෙන්න පුළුවන්, දිය වෙන්න පුළුවන්, මොන හරි රසායනික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. දැම්මම කොච්චර ඉතිරිද මනින්නේ. රයිට්. ඊළඟට යමු බස් වලින් හා වෑන් වලින් පැමිණෙන සිසුන් අතර වෙනස. බලමු අපි බස් වල තියෙන බස් 12යි. වෑන් ගාන කීයද? මෙතන තියෙන්නේ 100. මොකද ඒ කියන්නේ 15. එහෙනම් මේ දෙකේ වෙනස කීයද? 15 12 අඩු කරන්න උත්තරේ 3යි. උත්තරේ 3යි. වෙනත් ආකාරයකට පැමිණි සිසුන් සංඛ්‍යාව 13ක් බොස් හොයා ගන්නලා. එහෙනම් 13ක් අපි අඳින්න ඕන 13ක් නේද? අපි 13ක් ඇඳ ගැනීම තමයි කරන්නේ. අපි අඳින්න ඕන 13ක්. 13ට අඳින්නේ මෙහෙමයි. 13ට අඳින්න පැටියෝ 12යි 14යි මැද්දට අඳින්න ඕන. 12යි 14යි මැද්දට අඳලා ලස්සන 13ක් අඳ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් අපිට දල වශයෙන් නම් එකක් වෙනවා. හරි ඉතින් ඔන්න විදිහට ඇදලා පාට කරගන්න. හරි ඇදලා ලස්සනට පාට කරන්නේ එතකොට ලස්සනට අපිට ලැබෙනවා. ඇදලා පාට කරනවා විදිහ තමයි ගණන් ටික අපි අවසන් කරන්න ඕනේ. 13 රායි 14 මැද්ද ගන්න. ඒකේ මැද්ද ගන්න නම් දාලා පුළුවන්. 14 මම හිතන්නේ පැහැදිලි අපි ගණන් ටිකක් අවසන් කළා. පරිසරය ටිකට තමයි ඊළඟට අපිට යන්න තියෙන්නේ. මම හිතනවා පුතාලා නැවත වීඩියෝ ටික බලන්න. කොක්කොල් ගන්න පැටියෝ පුවක් ගහෙන් නෙමෙයි, තල් ගසෙන් නෙමෙයි, පොල් ගහෙන්. පොල් ගහේ ලපටි දැල්ලට ලපටි කොලේට තමයි කොක්කොලේ කියන්නේ. ඉතින් කොක්කොල කපණය දාන මම කොක්කොල සැරසිරි මේ ඊළඟ දවසකට පෙන්නන්න කලිනුත් පෙන්නුවා ගොඩක්. ඉතින් කොක්කොල කපණය දාන්න කොහොමද ගහට හානි වෙන්නේ නැති වෙන්න මොන විදිහට කපන්නේ කියලා ගොක්කතු කපණය දාන්න. රයිට් හරි. හොඳයි පොල් ගහේ තමයි තියෙන්නේ. ව්‍යංජනයක් ලෙස කෑමට ගත හැකි මල් වර්ගයක් නොවේ. ඔයාලා ගෝව මල් කාලා ඇති මේ තමයි ගෝව මල්. කඩේ තියෙන ගෝව මල්. ගෝව මල් අම්මා ගෙනල්ලා උයලා දෙනව නේද? මේ ගෝව මල් ගෙනල්ලා උයලා දෙනවා. රයිට් එක එක රසට අම්මා හදලා දෙන ගෝව මල්. ලුණු මල් කාලා ඇති ඔයගොල්ලෝ ලුණු මල් තෙල් දාලා ගන්නව නේද? ඔය මහල් මැස්සෝ කරවල වගේ දාලා මේ තියෙන ලුණු මල්. මා එළවලු වෙලද පොලේ තියෙන ලුණු මල්. ලුණු මල් ගෙනල්ලා අම්මා මෙහෙම කපලා තෙල් දාලා හදලා ගන්න. හැබැයි ඇඹරල්ල මල් කන්නේ නැහැ. ඇඹරල්ල මල් කන්නේ නැහැ. රයිට් ඔය ඇඹරල්ල මල් කන්නේ නැහැ. උත්තර ඇඹරල්ල මල්. පුතේ වැටකෙය පඳුරක්, කෙසෙල් පඳුරක්, රයිට්? එක ගොඩනේ ගොඩක් තියෙන පඳුරක්. හැබැයි අපි තල් පඳුරක් කියන්නේ තල් ගස්. තල් ගස්. ඒක දේශික ශාකයක් නෙවෙයි පුතේ ලංකාවේ විතරක් හැත් තියෙන ශාකයක් නෙවෙන්නේ ගොඩපර ලංකාවට විතරයි. ලංකාවේ විතරයි තියෙන්නේ. මාවේ වැල් මේව තියෙන්නේ ලංකාවේ විතරයි පුතේ. හැබැයි දෙල් කියන්නේ අපේ රටේ දෙයක් නෙවෙයි සුද්ධගෙන අප දෙයක්. පළවෙනි දෙල් ගහ තියෙනවා ගාල්ලේ කොටුවේ තාමත් තියෙනවා. එතකොට විදේශිකයෝ ගෙනල්ලා මේ හිටියෝ. ඉතින් මේ ඒකට කතාවක් තියෙනවා. ඉතින් අපි පස්සේ කතා කරමු. දැන් රායවච නිසා කතා කියන වෙලාවක් නැහැ. උත්තරේ දෙල්. රාත්‍රී ඉතුරු බතට වතුර දානවා. දැන් රාය ඉතුරු වෙන බතට වතුර ටිකක් දාලා පෙගෙන්න තියලා ඒක මිරිකලා අරගෙන ඒකට පොල් කිරි දාලා ලුණු දාලා දෙහි දාලා හදන්නේ මේකට කියන්නේ තැඹුම් හොදින එක. තැඹුම් හොදි හදලා දෙනවා අම්මලා ඔය මේ පතුලුණු එහෙම දාලා නේද සියඹලා දාලා හදලා දෙනවා. ඔය සමහරට බඩේ අමාරුවක් එහෙම හැදුනම නේ තැඹුම් හොදි දෙනවා. මෙන්න මේක තමයි ඒ කියන්නේ ඒකට කියන්නේ දියබත. දියබත හදන විදිය වේ තියෙන්නේ ඊටාම ගුණදායි. ඊටාම ගුණදායි කෑමක් දියබත් හදාගෙන කන්න රෑ ඉතුරු වෙ නැත්නම් දවල් ඉතුරු වෙන බත් තුනක් කවන්නේ වතුර ටිකක් දාලා හොඳට පෙගෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ වතුර හොඳට මිරිකලා පොල් මිරිකන වගේ මිරිකලා අරගෙන වෙනම භාජනයකට දාලා ඒකට පොල් කිරි ටිකකුත් දාලා ඒකට දෙහි ටිකක් දාලා ලුණු ටිකක් කපලා දාලා කරපිත්තක් දාන්න පුළුවන්. අමු මිරිස් කරලක් වගේ දාන්න පුළුවන් ටේස්ට් එකට. හොඳට කලවම් කරලා ටිකක් තද කරලා තියෙන්න අරිනවා සීස් වෙන්න. අපි කියන්නේ සීස් වෙන්න නිකන්
පැය භාගයක් විතර තියෙන දීලා ඊට පස්සේ හැන්දක් කන ලස්සන කන්න පුළුවන් ඔය සමපෝෂ ගුලි ගිලිනෝ වගේ නෙවෙයි. ඉතාම ගුණයි කනකොටම බඩ පූල් වෙලා යනවා. හරි. හරි. කාලා බලන්නකෝ. කැකුළුබත් කියලා නෙවෙයි කියන්නේ දියබත් කියලා කියන්නේ. රයිට්. හරි. ගැස්ට්‍රික් වලට ඉතාම ගුණයි දියබත්. කාලා බලන්න. මේ තියෙන සතුටු මූණක්. මේ තියෙන දුක මූණක්. මේ තියෙන අඬන මූණක්. මේ තියෙන මදහත් මූණක් අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අහනවා මේ රූපේ තියෙන මේ ඉස්සයි ප්‍රශ්නේ තියෙන්නේ මදහත් මූණක්. මධ්‍යස්ථ මූණක්. ඩෙන්ගු මදුරුවාගෙන් බෝ නොවන රෝගයකි. පුතේ ඩෙන්ගු මදුරුවගේ බෝ මේ වගේ මදුරුවා ගොඩාක් ඒවා හදන ඩෙන්ගු නේද? මැලේරියාව, බරවා ඒවා හදන රයිට්. රයිට්. කොට චිකන් ගුන්යත් හදනවා. රයිට්. හරි. ඒතර මේ තමයි බරවා. ඒ ලොකු කතන්දර ටිකක් තියෙනවා පස්සේ කතා කරමු වෙලාව තියෙන වෙලාවට. මේ තමයි බරවා පණුවෙක් ඉන්නේ ආවිල මේ අපේ එකට ගෙනත් දාන්නේ මදුරුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ ওই විදිහට කකුල් ඉදි වෙන්න ගන්න. ඒවා අරින්නත් බෑ ජීවිත කාලෙම තියෙනවා. මේව නාගරිකව තමයි මේ බරවා මදුරුවා වැඩිපුර ඉන්නේ. හරිනේ? හරි. එතකොට ඩෙන්ගු චිකන් ගුන්ය හැදෙන්න පුළුවන්. හැබැයි සෙංගමාලේ කියන්නේ අපිරිසිදු ආහාර සහ ජලයෙන් හැදෙන විශේෂ අපිරිසිදු ආහාර වලින් හැදෙන දෙයක්. සෙංගමාලේ උත්තර සෙංගමාලේ. ඔය ඉන්නේ පැණි කුරුල්ල. මේ චාවේ ඉන්නේ පැණි කුරුල්ල. මේ වගේ සතෙක් නේද පැණි කුරුල්ල තමයි දකින්නට ලැබෙන්නේ. ඊළඟ එහා පැත්තේ අපිට තියෙන පුතේ 39 වෙනි එකේ දුරේක්ෂයක් කියන්නේ මේ වගේ දුර බලන උපකරණ දුරේක්ෂයක්. ඒ දුරේක්ෂයක් නෙමෙයි ඔය තියෙන්නේ. අන්වීක්ෂයක් කියන්නේ මේ වගේ පුංචි දෙයක් ලොකු කරලා බලන එකක්. ඔය තියෙන සඳ බලන උපකරණයක්. ඔකට කියන්නේ සඳ බලන අර අපි හදලා ගන්න පොඩි බටයකින් නේද? බටයක් අරගෙන හදලා කඩදාසි බටයක් අරගෙන හඳට එල්ල කරලා බලන හඳට හොඳ පේනවා. ඊළඟ හඳ කොච්චර උසකින්ද තියෙන පැති එක්කම බලන්න පුළුවන් ඕකේ. සඳ බලන උපකරණයක්. ආස නිරීක්ෂණය කරන හඳ වගේම වෙන දේවලුත් බලන්න පුළුවන්. මධ්‍යම කඳුකරේ අයිත් නගරය රට මැද තියෙන නගරයක් පුතේ. රට මැද තියෙන නගරයක් තමයි නුවර. අපි දන්නවනේ නේද? මහනුවර. අනුරාධපුරයේ තියෙන්නේ උඩට වෙන්නේ නේද? අම්පාර තියෙන්නේ නැගෙනහිර පැත්තට වෙන්නේ යනු නුවර. හරි බලේසි. සුළංගේ දිශා සොයන උපකරණය තමයි සුළං දිශා දර්ශකය. අපි හැදුවනේ පහුගිය දවස්වල. අපි කතා කරන්නේ සුළං දිශා දර්ශකය. මෙන්න මේකේ යට තියෙන ඔය පෙති වර්ගයක් තියෙන මේ පෙති වලට තමයි පුතේ අපි කියන්නේ අනිලමානය කියලා. ඒ පෙති ටික තමයි අපි අනිලමානය කියන්නේ. මේ සුළඟට කැරකෙන එක තමයි අපිට අනිලමානය. අනිත් එක කියන්නේ සුළං දිශා දර්ශකය. සුළං දිශා දර්ශකය තමයි මේකේ තියෙන සුළං දිශා දර්ශකයක් ඔයාලට පේන්නේ. right. ඊළඟට පැටියෝ අපි ඊළඟට යමු. right. ඊළඟට යමු. මේ තමයි වරක්කලේ. අර මම කලින් දවසක් පෙන්නුවා. ලීයක ඉරියන්දින්න භාවිතා කරන්නේ වරක්කලේ. උත්තරය අංක 1. ප්‍රෝටීන බහුල ආහාර කැපවල වල තියෙන විටමින්, කෙසෙල් වල තියෙන විටමින් උත්තරේ වෙන්නේ නම් මොනවද පැටියෝ? ප්‍රෝටීන බහුල ආහාරය තමයි කරවල තමයි ප්‍රෝටීන වැඩිපුර තියෙන්නේ. ඉදිරියට කෙලින් ඉදිරියට ගමන් කළ නොහැකි සතා පුත ඉස්සට පුළුවන්. ඉස්සට ගැටලුවක් නැහැ යන්න පුළුවන් ඒ විදිහට. මකුණටත් පුළුවන්. මකුණ කියලා ඉන්න පුංචි සතෙක් නේද? ඔය අපේ පුටු වල ඇඳන් වල හිටපු ගමන් ඉන්නවා. ඊළඟට කකුල වට බෑ. කකුල යන්නේ හරහාට. එයා යන්නේ හරහාට. එයාට තමයි ඉස්සරහට යන්න බැරි සතා. සීන් ස්වල්පයක් කෙටිම කාලයකින් දියවන්න පුතේ උණු වතුරේ. ඒකනේ අපි ඔය බෝනස් එකනේ. ප්ලේන් ටී හදනකොට නේද? තේ හදනකොට උණු වතුර ඉක්මනට දින. හැබැයි අපි ඇල් වතුර දිය කරාට සීතල වතුර දිය කරා. ගොඩාක් අමාරු දිය කරගන්න. නේද? උණු වතුරට දැම්මම සීනි ලුණු දැන් අම්මා ඔය ලුණු කට හොදන්න ලුණු හදන්න ලුණු වතුර ඕනේ කිව්වම උණු වතුර තමයි දිය කරන්නේ. උණු ජලය. ඒකට ගොඩක් දිය වෙනවා හොඳට දිය වෙනවා. හරි? එහෙනම් සීනි ලුණු වගේ ඒවා හොඳටම දිය වෙන්නේ උණු වතුරේ. අංක 1 උණු ජලය. හරි? උණු ජලය. සීතල වෙන්න දියවීම අඩුයි. මෙන්න තැපැල් සංකේතය මෙන්න ටෙලිකොම් සංකේතය උත්තරය අංක 2 යනු ගුවන් සංස්ථාව මේ උත්තරය අංක 2. හීල්බත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හීල්බත් කියන්නේ පුතේ සාමාන්‍ය හීල්බත් කියලා කියන්නේ රෑ ඉතුරු වෙලා උදේට කන බත්. රාට ඉතුරු වෙලා උදේට ගන්න බත් තමයි හීල්බත් කියන්නේ. උදේට ඔය හීල්බත් කනවයි කියලා කියනවනේ. හීල්බත් කනවා කියන්නේ රෑ ඉතුරු වෙන බත් වලට තමයි හීල්බත් කියලා අපි කියන්නේ හීල්බත්. හරිනේ? right. ඊළඟට මල බැඳුණු ඇණයක් පාදයක ඇනුණු කෙනෙකුට අතීතයේ බීමට දුන්න ඖෂධ දැන් නම් ඉන්ජෙක්ෂන් එකක් ගහන ඉස්සර ඉන්ජෙක්ෂන් දුන්නේ මෙන්න මේව තම්බල මේ තියෙන රූපේ මේව දුන්නේ උත්තරේ ඔගේ printing mistake එකක් තියෙනවා මම ඒක group එකට දැම්මා උත්තරේ පුතේ කොත්තමල්ලි නෙවෙයි වෙනිවැල් අංක 3 වෙනිවැල් අංක 3 වෙනිවැල් මේ තියෙන වෙනිවැල් ගැට ඊළඟ පුතේ ආහාර රසවත් කිරීමට අවශ්‍ය කළු පොල් හදන්නේ කළු පොල් මාළුව ගැන කළු පොල් කියන්නේ පුතේ පොල් බදිනවා කළු පාට වෙනකන්
බදින ගන්න උපකරණයට කියන්නේ මේ කබල මේකට කියන්නේ කබල. ඉස්සර අපේ ගෙවල් වල පරණ හට්ටියක් පොඩ්ඩක් පැත්තක් කැඩුණු හට්ටියක් තමයි වලදක් තමයි මේකට භාවිතා කරන්නේ කබල. අම්මලා ඔකේ දාලා කළු පාට වෙනකම් පොල් බදිනවා. හරි සුවඳකුත් වෙනවා. ඒ පොල් බැදලා තමයි සමහර ආහාර හදන වට්ටක්ක වලට එහෙම දාන සමහරලා නේද. මෙන්න කළු පොල් මාළු. මෙතින් කළු පොල් මාළු. කොස්සට වලින් හදන්නේ. කොස්සට කළු පොල්. හරිම අපූර්වට පොල් කබලේ බැදලා අරගෙන තමයි ওই විදිහට හදන්නේ. එතකොට ආහාර රසවත් කරන කළු පොල් හදන්නේ කබලේ පොල් බැදලා. අම්මලෙන් ආන්න. ඔය කාලේ ඇති නේද? හදන විදිය දන්නේ නැහැ. පොල් කළු පාට කරලා ඩයි දාලා නෙවෙයි. පොල් තම්බලනේ පොල් බැදලා කළු පාට කරලා right. රාජ්‍ය ලාංඡනයේ දක්න නැත්තේ පුතේ බෝපත් නැහැ. අනිත් ඒවා තියෙනවා. නෙළුම් පෙතිර තියෙනවා. කුමාලෙන් තම්බා සකස් කරගන්න ආහාරය තමයි පුතේ කඩල වතුර කඩල සහ මුං ඇට මේ දෙකම වතුර හින්දෙනකන් හොඳට තම්බනවා. බත් තම්බනවා වගේ තම්බන්නේ වතුර දාලා තම්බනවා. හැබැයි පිට්ටු තම්බන්නේ එහෙම නෙමෙයි. පිට්ටු හැලප ඉදියත් ඒවා තම්බන්නේ පුතේ කඩ උන්නේ තියලා කඩ උන්නේ තියලා කඩ උන්න කියන්නේ පුතේ මොකවත් වෙන්නේ නටන වතුර භාජනයක්. ඒකේ උඩින් තිබ්බම පිට්ටු ටික හුමාලෙන් තැම්බෙන මේ වතුර නටනකොට හුමාලෙන් තැම්බෙන මේ තියෙන ඇලුමිනියම් පිට්ටු බම්බුව. ඉස්සර අපේ ගෙවල් වල මේ වගේ උණ බට වලින් හද පිට්ටු බම්බුව. දැන් තමයි මේ ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. ওই විදිහට හුමාලෙන් තැම්බෙන. ඊළඟට යන්න අන්තිම පිටුවට යම් පැටි මනට ලා පිකිරීමට ඇති පාන් දෙක තිබිය යුතුම දෙයකි මොකද්ද? දැන් ඔයගොල්ලෝ තෝරගෙන ඇති පෝෂණය ඇත්ත පෝෂණේ තියෙන නමුත් අපි දැකලා තියෙනවා වෙළඳ පොලේ තියෙන දේවල් වල පෝෂණයට වඩා තියෙන්නේ ලස්සන කවරයක් තියෙනන් අපි ගන්න. ඒ නිසා වෙළඳාමේදී පුතේ විකිණීමට සඳහා තියෙන වැදගත් සාධකය තමයි උතන අලංකාරණීය හොඳට ලස්සන පැක් කරලා තියෙන පෝෂණයක් නැත්තේ නෑ. නමුත් පුතේ පෝෂණය තියෙන අපේ පැත්තේ අපි දැනගන්න ඕන පෝෂණ අයිතියක් ගන්න. එතකොට වෙළඳ දැනගන්නේ මොකද්ද? වෙළඳ කරන්නේ දැන් අපි උදාහරණයක් විදිහට හොඳ ලස්සන හොඳ රසවත් අපි හිතමු තේකොළ කියලා තේකොළ මුතුම්ම තේකොළ නිකන් පොලිතින් පැකට් එකක් ගහලා යන්තම් දෙපැත්ත සීල් කරලා තිබ්බොත් ගන්න නෑනේ අපි නිකන් පැත්ත හැබැයි ඔය කසල තේ උඩක් කමන්නේ ලස්සන කවරයක් දාලා දිලිසෙන්න තියෙන හොඳ තේකොළ කියලා ගන්න. ඉතින් වෙළඳ ඒක දාන්න ඕනේ. ඒ නිසා ලස්සන පැකට් එකක් තියෙනවා අපිට දීලා. උත්තරේ අංක 2. ඒ නිසා කොච්චර හොඳ දෙයක් වුණත් වැඩක් නෑ. අලංකාර නිමාවක් නැත්තම් උත්තරේ අංක 2 තමයි ගන්න. අඩු මුදලක් වැය කළ අපිට ගන්න පුළුවන් සේවාව බැංකු නෙවෙයි පුතේ. සුපර්භෝගී බස් වල හැදෙන්නේ මිල වැඩි. ප්‍රවේශ පත්‍රය කියන්නේ සීසන් එකක් අරගෙන අපිට පුළුවන් ලංගම් බස් වලට යන්න. ඒක තමයි අඩු මුදලකට යන්න පුළුවන් උත්තරේ අංක 2. ඒ කියන්නේ අපිට පුළුවන් ඔයගොල්ලෝට අත්දැකීම් නැති වැඩි අපිට පුංචි කාලේ සීසන් එකෙන් ගියා. මාසෙටම පුංචි ගාස්තුවක් ගෙවලා ගන්නවා කාඩ් එකක්. ඊට පස්සේ බස් එකේ යනකොට කොන්දොස්තරමා මේ කාඩ් එක කපනවා. සීසන් එක කපනවා. එතකොට පොඩි ගානක් අපිට. ගමන් ගාස්තුව වගේ චූටි ගානක් අපෙන් ගන්නෙ අරගෙන විශේෂයෙන් ළමයින්ට තමයි දෙන්නේ. ළමයින්ට දෙන වැඩිහිටියන්ටත් දෙනවා. ළමයින්ගේ එක තමයි ගොඩක් අඩු මුදලට දෙන්නේ. ඒක ආණ්ඩුව රජය විසින් මහ මිනිස්සුන්ට මහ ජනතාවට කරන සේවයක්. අඩු මුදලට බස් වල යන්න දෙනවා. උත්තරය අංක 2. මිනිසුන්ගේ හෝ සතුන්ගේ ඇඟිලි දැවටි ව්‍යාප්තෙරි දී නෙවෙයි පුතේ. පී නෙවෙයි තුත්තිරි. උත්තරේ තුත්තිරි. ඌඩල පිපිරීමේ. නිල් පාට රතු පාට එකතු වුණාම හැදෙන පුතේ දම් පාට. මනු කියවන්න. මනු කියන්නේ මීටරය. මනුව කියන්නේ මීටරය. මනු කියවන්න සම්බන්ධ ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ විදුලි බල මණ්ඩලය. අපේ ගෙදරට එනවනේ මීටර රීඩර් ගන්න නේද? මාමල එනවනේ මීටර රීඩර්. ඒ මනු කියවන්න. විදුලි බල මණ්ඩලය අනිත් එක්කෙන තමයි වෝටර් බෝඩ් එකේ ඉන්නේ ජල සම්පාදන මණ්ඩලය. ජල සම්පාදන මණ්ඩලේ වතුර බිල ලයිට් බිල. ওই දෙක තමයි අපිට බිල් දෙකක් විදිහට ප්‍රධාන වශයෙන් එන උත්තරය අංක 1. මොකද උතන විදුලි බිල උතන නැහැ විදුලි බල මණ්ඩලේ නැති නිසා උත්තරය අංක 1 ගන්න. ප්‍රසිද්ධ ලේඛකයෙකු වෙන්න විද්‍යාඥයෙක් වුණේ පුතේ ක්ලාක් මහත්මයා. ඒක අපි දන්න ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔන්න මතක තියාගන්න අද ඉගෙන ගන්න ලංකාවේ වැඩිම වහින්නේ. වැඩිම වර්ෂාපතනයක් තියෙන පුතේ වටවල තමයි. ලුණු තමා කල් තබාගත හැකි ආහාරය තමයි පැටිය. ලුණු දාලා කල් තියාගන්නේ මොනවද? දෙහි බිලි. ඒ දෙකම දාන. ඉතින් මෙතන තියෙන්නේ දෙහි තමයි ගන්න. අනිත් ඒවත් කල් තියාගන්න ලුණු දාලා කල් තියාගන්නේ නැහැ. කිරි පානයට ගැනීමේදී වඩාත්ම උචිත ක්‍රමය. වඩාත්ම උචිත ගුණදායක ක්‍රමය තමයි පුතේ ඔය පිටිකිරි බොන එක නෙවෙයි. පිටිකිරි ගුණයක් නැහැ. ගුණය අඩුයි. පිටිකිරි නෙවෙයි පුතේ දියර කිරි. ෆ්‍රෙෂ් මිල්ක් කියන්නේ දියර කිරි බොන්න ඕන. දොවාගත්ත කිරි දියර කිරි බොන්න ඕන. ඒක තමයි හොඳම දේ තමයි දියර කිරි පානය කිරීම. right. රටක සංවර්ධනයේ හිතකර ක්‍රියාවලියක හොඳ ක්‍රියාවලිය. පොදු දේපල ආරක්ෂා කිරීම. right.
ඒක හරි වැදගත්. හරිම වැදගත්. පොදු දේපල ආරක්ෂා කිරීම. පොදු දේපල විනාශ වෙනවා අපෝ නේද? එතකොට ඒවා හදන්න යන්නේ රටේ සල්ලි. පොදු දේපල තම පරිහරණයට ගනින් ඇමතිවරු වගේ නේද? එහෙම කරන්නේ නැහැ. ඒකත් හොඳ දෙයක් නෙවෙයි උත්තරයක් එක. පොදු දේපල ආරක්ෂා කිරීම. හොඳයි. මම හිතනවා අපි